අවසරයි ගෞරවනීය සංඝරත්නයන් අද අපිට සෙනසුරාදාවක් 9 වෙනිදා අප්‍රේල් මාසේ පැනලා මැයි මාසේ වෙසක් පහුණා විතරයි අපිට ලැබෙන්නේ ධර්ම සාකච්ඡාව සඳහා අවස්ථාවක්. ඉතින් අපි සාකච්ඡාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා සාකච්ඡාව ආරම්භ කරන ඉස්සෙල්ලා ගියේ පාර අපි නතර කරපු තැන පිළිබඳව මතක් කරුවොත් දිනචරියාව කියවලා අපි දීඝනිකාය පාටික වර්ගයේ ඒ තිකනිපාතේ තථාගතයන් වහන්සේගේ ආරක්ෂියාති නරක්කිත වස්තු නැති බව නාති තථාගතන වචී දුස්චරිතං රාග මනෝ දුස්චරිතං කාය දුස්චරිතං කියලා මේ මාසේ 4 අපි 4 වෙනි නම් බෑ 3 වෙන්න ඇති. අපි දිනයක් දාගෙන තියෙනවා. ඉතින් අපි අද අපි ඊට පස්සේ අද ඉතින්ලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන අපිට යෝගාශ්‍රම සංස්ථාවේ පළවෙනි කොටස කියවන්න වෙනවා විවස්ථාව වශයෙන්. ඊට පස්සේ සංගීති සූත්‍රයේ තිකනිපාතේ ඊගාවන්තයට යන්න වෙනවා. අපි 13 වෙනි කොටියේ සාංශයට සාදර වෙමු. මේ ටික මේ අංක 2 සභාවට ඉදිරිපත් කරන විදිහට ඉල්ලනවා. අවසරයි සාංශ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත පළවෙනි කොටස. ස්වාක්කාතං බ්‍රහ්මචරියං සන්දිට්ඨික මකාලිකං යත්ථ අමෝඝ පබ්බජ්ජා උත්තමත්තස්ස පත්තියා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මාහ ගාරියං තමේව සද්ධං ගෘහෙහි මා කාමස්ස වසංගමි. ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන්වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මයෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුය. සද්ධෝ මහානාම ආරාධකෝ හෝති නො අසද්ධෝ යනාදීන් වදාළ පරිදි යතහෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා, සති, විරිය, සමාධි, පඤ්ඤා යන ගුණ පෝෂණය කළ යුතුය. ලාභ, කීර්ති, ප්‍රශංසා, කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගය ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතුය. සික්ඛා සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොට ගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොඑක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින්ද එයින් උත්තමාර්ථය වැළහී යාමට හේතු පැනෙන හේයින්ද සමාන ගතිසිරිත් පිරිත් ඇති පිරිසක් විය යුතුය. ගිහි පැවිදි කාවිසින් වුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතුය. අරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිලන හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතුය. නියම කල්යාණාධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වෙන හේයින් පිරිසිදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම්, වංචක බව, චාටු කතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒව මේවකෝ රාජකුමාර පංචිමානි පදහණියන් ගානි. ඉඩ රාජකුමාර භික්ඛු සද්දෝ හෝති. සද්ධාති තථාගතස්ස බෝධින්. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්මසාර්ථී සත්තා දේවමනුස්සානම් බුද්ධෝ භගවාති. අප්පා බාධෝ හෝති අප්පා තංකෝ. සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති. නාද සීතාය
නාචුන්නාය මජ්ජිමාය පධානක්ඛමාය අසඨෝ හෝති අමායාවී යථා භූතං අත්තානං ආවිකතා සත්හරිවා විඤ්ඤෝසු සබ්‍රහ්මචාරේසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උප්පාදාය තාමවා දල්හ පරක්කමෝ අනික්ඛිත ධුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානි khෝ රාජකුමාර පංච පදානියංගානි යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩි යුතුය. පබ්බාජෙන්තෝපි සෝදෙත්වා පබ්බාජේතයි වදාළ හේයින් පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වූහොත් ඔහු ගැන මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල් අය සීලයක පිහිටුවා පණ්ඩු පලාසේකු වශයෙන් සුදුසු තැනක නවත්වා හෙරණ බණ දහම් හා වත්පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතුය. මහාන කිරීමට නුසුදුසු ප්‍රෞජ්ජා දෝහාදියෙන් හෝ පින්ගුණ නැති අනුවන සැදැහැ නැති කුසීතකම් ආදී අභාග්‍යයකින් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. ජාති භේද කුල භේද ආදිය නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකර ගත යුතුය. යමකු ඇසුරින් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරෙකු වුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරු කමට හෝ පැවිදි කමට ගනු ලබන පුද්ගලයන් ඇසුරින් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයේ වෙනසී යා හැකි හේයින් පරීක්ෂා කොට භාරගත යුතුය. පිටතින් මෙහි අභ්‍යාසය ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මනවින් කරුණු විචාරාම සුදුසු භාරකාරාදීන් ඇති විටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුය. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති යත ඉදම් භික්කවේ පාපමිත්තතායි වදාළ හේයින් සර්වානාර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රය විසකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධා සුද්දේහි සංවාසං කප්පියව් හෝ පතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයෙහි පිහිටා එබඳු වූ ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතුය. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඝඥත්‍ය සිහි කොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා පාතිමොක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්රිකුම් සීලයේද හොඳින් නසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දක්වන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තං න පරිපූර්ෙන්තෝ න සීලං පරිපූර්ති යනාදී ධර්මයන් සිහි කොට තේර මජ්ක්‍ධිම නවක හැම භික්ෂූන්ම කුදුමහත් සියලු වත්පිළිවෙත් හොඳින් දැනවුගෙන අනතිමානීව අනලස්ව සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැන උගෙන දළදඩු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම්වැදීම් බණකීම් ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක් කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරය පරිදි ඒ දැයෙහි යෙදිය යුතුය. නිද්දා රාමතා භස්සා රාමතා ගණසංගනිකා රාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයෙදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දශකතා වස්තුවලින් පමණක් ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතුය. දිනක් පාසා දස ධම්ම සූත්‍ර අනුමාන සුත්තාගත කරුණු හොඳින් උගෙන නිතර මෙනෙහි කළ යුතුය. පර්යාප්තියෙන් වෙන්ම ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනද්වය වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පර්යාප්ති ධර්මය උද්ග්‍රහණය ධාරණයද කළ යුතුය. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශනා ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවන සේද කුල දූෂණාදියට හසු නොවන සේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. දැයි අපිට හඳුන්වන්නේ යෝගාශ්‍රම සංස්ථාවේ පළවෙනි කොටස අපි ඒකට ස්තුතිවන්ත වෙලා අපි දැන් යනවා දෙවෙනි කොටස වෙන සංගීති සූත්‍රයේ තිකඩිපාතේ අපි දාකියුප තැනට ඊගාවතන්ට අහුම්කම් දෙන්න අපි ඒකටත් 13 කුටියටම සාදර වෙමු. අවසරයි ස්වාමීන් වහන්සේ. දීඝනිකාය පාටික වර්ගයේ සංගීති සූත්‍රය 366 පිටුව
අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන තයෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යතහිදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමා තයෝ ධම්මා. එවත්නි අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් තුනක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ ශාසන බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටුනෙක් වන්නේද එසේ සමගව ගැයිය යුතු. එය බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහම් තුනක් දෙයත්. තීනි අකුසල මූලානි ලෝභෝ අකුසල මූලං දෝසෝ අකුසල මූලං මෝහෝ අකුසල මූලං තීනි කුසල මූලානි අලෝභෝ කුසල මූලං අදෝසෝ කුසල මූලං අමෝහෝ කුසල මූලං තීනි දුච්චරිතානි කාය දුච්චරිතං වචී දුච්චරිතං මනෝ දුච්චරිතං තීනි සුචරිතානි කාය සුචරිතං වචී සුචරිතං මනෝ සුචරිතං තයෝ අකුසල විතක්කා කාම විතක්කෝ ව්‍යාපාද විතක්කෝ විහිංසා විතක්කෝ තයෝ කුසල විතක්කා නෙක්ඛම්ම විතක්කෝ අභ්‍යාපාද විතක්කෝ අවිහිංසා විතක්කෝ තයෝ අකුසල සංකප්පා කාම සංකප්පෝ ව්‍යාපාද සංකප්පෝ විහිංසා සංකප්පෝ තයෝ කුසල සංකප්පා නෙක්ඛම්ම සංකප්පෝ අභ්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ තිස්සෝ අකුසල සංඥා කාම සංඥා ව්‍යාපාද සංඥා විහිංසා සංඥා තිස්සෝ කුසල සංඥා නෙක්ඛම්ම සංඥා අභ්‍යාපාද සංඥා අවිහිංසා සංඥා තිස්සෝ අකුසල ධාතුයෝ කාම ධාතු ව්‍යාපාද ධාතු විහිංසා ධාතු තිස්සෝ කුසල ධාතුයෝ නෙක්ඛම්ම ධාතු අභ්‍යාපාද ධාතු අවිහිංසා ධාතු අපරාපි තිස්සෝ ධාතුයෝ කාම ධාතු රූප ධාතු අරූප ධාතු අපරාපි තිස්සෝ ධාතුයෝ රූප ධාතු අරූප ධාතු නිරෝධ ධාතු අපරාපි තිස්සෝ ධාතුයෝ හීන ධාතු මජ්ක්‍ධිම ධාතු පනීත ධාතු තිස්සෝ තණ්හා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා අපරාපි තිස්සෝ තණ්හා කාම තණ්හා රූප තණ්හා අරූප තණ්හා අපරාපි තිස්සෝ තණ්හා රූප තණ්හා අරූප තණ්හා නිරෝධ තණ්හා තීනි සංයෝජනානි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ තයෝ ආසවා කාමාසවෝ භවාසවෝ අවිජ්ජාසවෝ තයෝ භව කාම භවෝ රූප භවෝ අරූප භවෝ තිස්සෝ ඒසන කාමේසන බ්‍රහ්මචර්යේ කාමේසන භවේසන බ්‍රහ්මචර්යේසන තිස්සෝ විධා සෙය්‍යෝ හමස්මීති විධා සදිසෝ හමස්මීති විධා හීනෝ හමස්මීති විධා තයෝ අද්ධා අතීතෝ අද්ධා අනාගතෝ අද්ධා පච්චුප්පන්නෝ අද්ධා තයෝ අන්තා සක්කායෝ අන්තා සක්කාය සමුදයෝ අන්තා සක්කාය නිරෝධෝ අන්තා තිස්සෝ වේදනා සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම සුඛා වේදනා තිස්සෝ දුක්ඛතා දුක්ඛ දුක්ඛතා සංඛාර දුක්ඛතා විපරිණාම දුක්ඛතා තයෝ රාසි මිච්ඡත්ත නියතෝ රාසි සම්මත්ත නියතෝ රාසි අනියතෝ රාසි තිස්සෝ කාංකා අතීතං වා අද්ධානං ආරබ්භ කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති අනාගතං වා අද්ධානං ආරබ්භ කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති ඒතරහි වා පච්චුප්පන්නං අද්ධානං ආරබ්භ කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති තීනි තථාගතස්ස අරක්ඛේයාති අරක්ඛේයානි පරිසුද්ධ කාය සමාචාරෝ ආවසෝ තථාගතෝ නත්ති තථාගතස්ස කාය දුච්චරිතං යන් තථාගතෝ රක්ඛේය මාමේ ඉදං පරෝ අඤ්ඤ සීති පරිසුද්ධௌ විසමාචාරෝ ආවසෝ තථාගතෝ නත්ති තථාගතස්ස වචී දුච්චරිතං යන් තථාගතෝ රක්ඛේය මාමේ ඉදං පරෝ අඤ්ඤා සීති පරිසුද්ධ මනෝ සමාචාරෝ ආවසෝ තථාගතෝ නති තථාගතස්ස මනෝ දුච්චරිතං යන් තථාගතෝ රක්ඛේය මාමේ ඉදං පරෝ අඤ්ඤා සීති තයෝ කිංචන රාගෝ කිංචනං දෝසෝ කිංචනං මෝහෝ කිංචනං කිංචන වරහන් ඇතුලේ සත්වයන් බඳිනා පරිබෝධ තුනකි රාගයේ කිංචනයේකි වරහන් ඇතුලේ පරිබෝධයේකි
ද්වේෂය කිංචනයකි පරිබෝධයකි, මෝහය කිංචනයකි පරිබෝධයකි. ඒක කරන්න තියෙන සංස. මේ කිංචන වලට පරිබෝධද කියලා දක්වලා තියෙනවා, කෙලස් කියලා දක්වලා තියෙනවා. ඒ නිසා ත්‍රිපිටකයේ අකිංචනං කියලා දෙයලා තියෙනවා නිවනට නම. නොකිසිවක්. ඒ නිසා අපිට තියෙන්නේ අපි මෙතෙක් කල කිසිවක් යමක් දෙයක් වටිනා දෙයක් කියලා ගත්ත දේ නොකිසියක් වඩපත් කර ගැනීමයි. ඉතින් ඒක නාස්තික වාදයක් කියලා බණිනවා කියලා සර්වචන් වහන්සේම සඳහන් කරා. ඉතින් අපි දිගටම කිසිවක් ඇති කරලා දෙන්න හදන දරුවන්ඩයි, දන්න අයටයි, අම්මට තාත්තටයි යමක් කමක් ඇති කෙනෙක් වඩපත් කරන්න. ඉතින් ඌ සදා සොත්ති. ආයෙ උට කිසි වගතුවක් වෙන්නේ නැහැ. ඉතින් අපි දෙන්නේ බොහෝම කරුණාවක් කියලා, බොහෝම මෛත්‍රියක් කියලා. අනේ මේක තියාගෙන හිටපන්, පණ වාගේ රකපන්. සුරේක දාලා පපුවේ එල්ලගෙන හිටපන් කියලා තමයි දෙන්නේ. ඉතින් අර මනුස්සයත් එල්ලගෙනම ඉන්නවා. බලනකොට කොරෝනාව. ගෑවිච්ච යන බෝ වෙනවා. බුදුජානනාංශයේ අකිංචනං අනාදානං නිබ්බාණං අකිංචනං අනාදානං ඒතන් දීපං අනාපරං. ඒකයි උඹට තියෙන දීපෙත උයින් පිටට යන්න එපා. ඔක්කොමලා අල්ලන කට්ටිය ඉන්නේ. ඒ නිසා මේක විශ්තර කීපේ ඥානසංශේ දෙයක් කිංචන කියලා කියන්නේ දෙයක් යමක් දෙයක් කර ගැනීම තමයි ප්‍රපංච කරනවා කියන්නේ. මේ ලෝකේ යම් යම් දේවල් තියෙනවා. එකක් මගේ කරගන්නවා. අපේ කරගන්නවා, මගේ ආත්මේ කරගන්නවා. ඊට පස්සේ ඒක ආත්මේ කරගත්ත දේ පැන කනවා. ඒක කසානා වාගේ. මේ යමක් විදිහට තියලා නිකන් හිටියානම් ඒකේ ස්වභාව ධර්මයට යනවා. ඉතින් දෙයක් නැහැ. දෙයක් කරගත්තට පස්සේ ඉතින් ඒකට වග කියන්න ඕනේ. ඒක මම කොමිට් වෙනවා. ඊට පස්සේ ඒකට ඉතින් අපි මම තෝරගත්ත දෙයට එහෙම වෙන්න බෑ. මේ මම මෙච්චර පින් කරලා තියෙනවා. ඒක වෙන්න බෑ. අර පින් කරපු නැති උන්ගේ දෙයට මෙච්චර ආර්ථාවක් තියෙනවා. ඇයි මේක රජේ බලන්නේ නැත්තේ? ඇයි හත් දෙයියනේ එන ගාලක් දෙයියන්ගේ ඇස්වලට දෙයියන්න පේන්නේ නැද්ද මේක? ඇයි කර්මයට මොකද වෙලා තියෙන්නේ කියලා ඉතින් අර කිංචනයක් බාටපත් කරගත්ත දේ අල්ලගෙන ඒ කොහොමඩක් අතින් අපි කියන විදිහට හිටියේ නෑනේ. යාර යමක් දෙයක් කරගෙන ඊට පස්සේ ඒකත් එක්ක ඉතින් අනික් කෙනත් යමක් දෙයක් කරගෙන යාටත් ඒ කරදරේ තියෙනවා. එයා කියන ඔයා යමක් දෙයක් කරගත්ත ඇති කියන බරපතලනේ කියන්නකෝ. හැබැයි ඉවරලා මං කියන්නේ තාන්න. මටත් ওই වගේම යමක් දෙයක් කරන මාත් අල්ලගෙන මේ බලුවලියක් කොටිවලියක් අල්ලගත්තා වගේ රත් වෙච්ච යකඩයක් අල්ලගත්තා වගේ යකඩ ගුලියක් අසුචි පිටක් ගත්තා වගේ යත් වරගෙන ඉන්නේ. එයාට ඕනේ අරයා කියලා ඉවර වෙනකන් ඉන්න එයා යමක් කරගත්ත හැටි පෙන්නන්න. ඉතින් ඉස්සලා කියපේකන කියනවා ඊට වැඩිය මයික උග්‍රයි උත්සන්නයි අනිතික නේද කිව්වා මොකද ඔයා කිව්වා මිසක මගේ එකත් උත්සන්න තමයි. මටත් ආසන්න තමයි මට මේ අක්කබර හිතලා තියෙන පිටියක් ඔයා තමයි මාත් හිටියේ. ඔයත් ආවේ පිටියක් ඔයා තමයි. මේ දෙන්නම ඇවිල්ලා තියෙන එකට. ඉතින් රාලාම කෙනෙකුයි සාජන් කෙනෙකුයි දෙන්නේ කරනකොට ඒ ත්‍රස්තවාදී කාලේ. ඉතින් කැලියට යනකොට එහෙම වෙලි තියෙන සද්දෙත් ඇහෙනවා. ඉතින් ඉස්සරහා ඩ්‍රයිවිං කරන්නේ මොටර් බයිසිකල් එකේ සාජන් මාත්‍යා. සාජන් මාත්‍යා පිටිපස්සෙන් අහනවා රාලාමිට බයද කියලා. නෑ සර් බය නෑ යා කියනවා. තව ටිකක් ඉස්සරහට යනකොට දැන් ඉතින් ළඟ වෙලි තියෙන සද්දෙත් ඇහෙනවා. රාලාමේ සාජන් මාත්‍යා අහනවලු මොකද රාලාමි බයද? නෑ සර් බය නෑ කිව්වලු. ඊට පස්සේ කිව්වලු මේ ටික අදුර හිල සාජන් බඩ ටික රත් වෙනවා කියනවා මට කක්ක බරක් වගේ තියෙන කිව්වා මොකද සර් මටත් තියෙනවා කිව්වලු. දෙන්න ගිහලා බසබස කාලා ගලට තුලක් ගාව දෙන්න හේත් වෙලා කක්ක කරනවා. දැන් මේ බය නැහැ. බය නේද කොහේ සාජන්වලු අයිෂි තමස මොකද මගේ පසපැත්ත හොදන්නේ කියලා. මම රත දික් කරලා හොදන්නේ සාජන්ගේ පසපැත්ත. මොකද ඒ තරම් බය වෙලා. අලයි මොකද තමස මගේ පසපැත්ත හොදන්නේ කියලා. අර බය වෙච්ච වෙලාවට කොයි එකක් කිංචන වෙනවා. ඉතින් මේ අපි කරන්නේම අනුන්ගේ පස්සපැත්ත හොදන එක තමයි. මේ සංසාරේ කියන්නේම කොහෙදෝ නැති කෙනෙක් මගේ කරගන්නවා. නැත්නම් කොහෙදෝ නැති වස්තුවක් මම එව්වා කොහොමඩක්වත් මගේ කරගත්තට ඒගොල්ලෝ කැමති නැහැ. දරුවෝ කැමති නැහැ. දෙමාපියෝ මගේ කියනවා දාන්න. ගෝලියෝ කවුරක්වත් කැමති නැහැ. ගුරුනාංශේ මගේ කියනවා අහන්න. ලෙඩ්ඩු කවදාකවත් කැමති නැහැ. විදා මගේ කියනවා. නිසා වෛද්‍ය සාත්‍රයේ ලියලා තියෙනවා ලෙඩට උත්සන්න වෙලා ආසන්න වෙලා පයින් කාර්යයක් කරලා ලෙවදා ගෙන්නනවනේ. ගෙන්නනකොට දෙවියෙක් එනවා වගේ තමයි තේරෙන්නේ. පාවඩ දාලා බුලත් අතක් අතර දීලා බලන්නකෝ වේද මහත්තයා එන්නකන් හිටියේ මේ කියලා ඔන්න බේත් ටික දීලා ගියාට පස්සේ ඊට පස්සේ දවසේ දැන් දෙවෙනි දැන් ලෙඩ සාමාන්‍ය සනීපේනට වේදා එනවනේ. ඉතල දෙයියෙක් වගේ සලකුවාට දෙවෙනි දාස් වෙනකොට යාළුවෙක් වගේ සලකන්නේ. වේදවන්ත දැන් දාවේ එන්න
ඒකට අර තරම් පාවඩ එලි නැහැ. තනිපුණාට පස්සේ ආවොත් ණයකාරයෙක් ණයක් ගෙනියන්න එන විදිහටලු පේන්නේ. මෙයාක දැන් මෙතෙන් ආව දැන් මේ එන්නේ කීයක් හරි ගන්න. ඒ නිසා කියලා තියෙනවලු වෛද්‍ය ශාස්ත්‍රයේ ගෑනු කෙනෙක් ගාවට වික්ෂෝකට වගේ තනියම යන්න එපා. ඉතල දවසේ ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ වෙනකොට ඒ ගෑනු කෙනා නෙවෙයි එතන ඉන්නේ. සනීපුණාට පස්සේ වෙන රෝගයක් එනවනේ. අසනීපෙච්චාම වාපිත්තෙම් කිපුණාට ඒක සනීපුණාට පස්සේ සමන වෙච්චා වෙන රෝගයක් එන ඒකට ඩයිවරයි. භික්ෂුවකටත් ඒක කියලා තියෙනවා. දෙක සනීප කරපු ලෙඩායින දැන්න යන්න එපා. ගියොත් ඒ මනුස්සයා ගණන් ගන්නේ මේ නායක ගෙනියන්නේලා වගේ. ඉතින් ඒකේ ශාස්ත්‍රය දන්න කට්ටියට කියලා තියෙනවා කාට උදව් කරත් අතපිහ ගනින් ආයේ සාදු කියන එකවත් බලාපොරොත්තු වෙන්න බෑ. බලාපොරොත්තු වුණොත් අපි කිංචන වෙනවා. දෙයක් විදිහට දින නිකයිම. ඒතර අපි දෙයක් විදිහට ඉපදලා දෙයක් විදිහට මැරලා යනවා. අපි මේ යමක් දෙයක් කරගන්නේ සමාවෙන්න මේ යමක් දෙයක් කියන එක පැටලෙනවා නම් මේ ලෝකෙ තියෙන දෙයක් කිංචනයක් කරගෙන මාත් පොරක් වෙන්න ඕනවට තමයි. මේ මමත් නිකන් මේ සෙලෙක්ක පොරක් නෙවෙයි මාත් පොරක්. මටත් මේ බලපන් මන් තෝරන්නේ මෙහෙම දේවල් මගේ බඩු මෙහෙමයි කිය අර වට කරගත්ත සුඛෝපභෝගී වස්තු මාර්ගයේ මම සුඛෝපභෝගී පුද්ගලෙක් වෙන්න හදනවා. ඒක තමයි උපාදානපච්ච භව කියලා කියන්නේ. අපි මොන හටිය උපාදාන කරනවා. ඒ උපාදාන කරගත්ත දේ ප්‍රපංචයක් බව කවුරු හරි කිව්වොත් එල්ලලා මරන්න පුළුවන් නැත්නම් මරන්න පුළුවන්. ඊම කොහොමද වෙන්නේ මේ මට හොඳටම පේන්නේ. අනිත් එක්කනට පේනවා මේ මනසගේ වයර් මාරු වෙලයි කියලා. භාවනා කරපුවම කියලා අඩුවක් නැහැ. භාවනා කරපුවත් ඒක එහෙම තියෙන ප්‍රපංචයක් අල්ලගෙන හැබැයි මේ ප්‍රපංච කාමේ නෙවෙයි. ඒ ප්‍රපංච කාම සංඥාවක් නෙවෙයි. රූපෙත් නෙවෙයි රූප සංඥාවක් අල්ලගෙන ප්‍රපංච කරන්නේ. ඒ මට්ටම පැනපෙන්නට තියෙනවා කාමයේ ප්‍රපංච කෙරුවත් කාම සංඥා ප්‍රපංච කෙරුවත් රූපේ ප්‍රපංච කෙරුවත් රූප සංඥා ප්‍රපංච කෙරුවත් ප්‍රපංචමයි. ඒක අල්ලගත්ත දවසේ යාට කියන්න ඕනේ පුතෝ උඹ හරි හොඳයි දැන්. උඹ කාමයේ නෙවෙයි ප්‍රපංච කරන්නේ කාම සංඥා නෙවෙයි ප්‍රපංච කරන රූපේ නෙවෙයි හැබැයි බොයි දැන් කරන එකත් ප්‍රපංචයක්. අර මනසට අර මුල් වචන තුනම ඇහෙනවා. හතරවෙනි එක ඇහෙන්නේ නැහැ. උඹ තාමත් ඉන්නේ ප්‍රපංචයක උඹ ඉන්නේ කාම සංඥාවේ ප්‍රපංචයක. ඕක අර තුනටම වැඩිය බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. මම නොකියවත් වෙනස් වෙනවා. මට කියපු නිසා මම මේ කියන්නේ. ඕක මේ කොහොමද තරස්සයි ටික කාලයක් යමුට තේරෙනවා මේ සබම් බුබුලක් කියලා. අන්න ඒ වගේ මේ යමක් දෙයක් බවට පත් කර ගැනීම තමයි මේ අද නවීන විද්‍යාව කියන්නේ. දුරේක්ෂ දාලා ඈත ලෝකේ තියෙන එකක් බලනවා. අන්වීක්ෂ දාලා නොපෙනෙන දෙයක් බලනවා. බාලිවල ඒව ඔක්කොම මගේ කරගෙන මේක දරුවෝ ඉගෙන ගනිilla මෙන්න මල්ලි ලස්සන බයිලා මේව අල්ල ගනිilla මගේ කියපල්ලා ඔච්චර මේ අධ්‍යාපනය කියන්නේ මේ උඹ කවුද කියලා බලපන්. ඔබට මේ පිස්සු තියෙන්නේ මේ ලෝකේ තියෙන මොකක් හරි අල්ලන ඇඟේ දාගෙන මේ අර මෙහෙ ඉන්න රිලෙවෙක් එකට රෙදි මුදලාලි කියලා කියන්නේ. රෙදි කැල්ලක් දැකපු ගමන් ඌේ කරේ දාගෙන ඌ එක එක නදියා බලනවා. ඔළුවෙත් දා ගන්නවා. කවුරු හරි ආවොත් අරගෙන ගහකට නගිනවා. උට රෙදි කැල්ලක් පෙන්වන්න බෑ. ඌේ ගිය ආත්මේ පටාචාර හරි කවුරු හරි මොකක් හරි අප්සෙට් එකක් ගියේ එකෙක් වෙන්නේ නැති. මේ ආත්මේ හරි ආසාරෙයිද? ඌට රෙදි නැතු ඉන්න පුළුවන් ඕනේ තරම්. ඒකට පෙන්වන්න බෑ. අන්නේ වගේ කොහේ හරි යන එකක් අල්ලගෙන දැන් මිනිස්සයා ශිෂ්ටාචාරයක් හදාන පුරාවිද්‍යාව අල්ලගෙන අපි ශ්‍රේෂ්ඨයි කියාගෙන මේක මනුස්ස ලෝකයක් කරන කුණු හරපෙගෙන ජීවත් වෙන්නේ. මේ කතා කරන්න බැරි සත්තු තලාගෙන පෙලාගෙන උන් කපාගෙන උගේ හං අරගෙන උන්ගේ කැවුතු අරගෙන කාලා මිනිස්සයා කියලා විවස්ථක් හදානින් නෝන් හිතනවා මේ අනිත් සත්තුන්ට විවස්ථා නැහැ. උන්ට ඒකාධිපති කෙනෙක් නැහැ. උන්ට රජයක් නැහැ. අපි ඉතින් අයියා කියාගෙන. ඔය කරපොත් එක්කම ලෝක ඉතිහාසෙ ලිව්වොත් ඌ කියාවේ මිනිස්සයා කියන පරපෝෂිතය නොවුනා නම් මේ ලෝකේ තියෙන හැටියට තියෙවි. කක්කොට්ටෙක් ලිව්වොත් ලෝක ඉතිහාසෙයි. මිනිස්සාට තියෙන තැන කියන්න බෑ. මොකද හැම දෙයක්ම කිංචනයක් කරගන්න. හැබැයි මේ මිනිස්සු අතරම බුදුහාමුදුරුවෝ ඉපදුනේ. මේ මිනිස්සු අතරම තමයි අපිත් ඉපදිලා තියෙන්නේ. අපි උත්සාහ කරනවා තාමත් රැස් කරනවාද? තාමත් අපි දන්නේ නැති දේවල් ඉගෙන ගන්න හදනවාද? ඉගෙන ගන්න හැම වෙලාවෙම සතිය නැහැ කියලා හිතාගන්න. මම කවුද කියලා එක දැනගන්න වර්තමානයේ හිත ගන්න බැරුව යනවා. යේනේ මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. ඉතින් විනෝඩ මේ මොනක්වත්ම නැති වෙලාවේ ඒ කියන්නේ භාවනා කරලා සතියට ගිහිල්ලා ආනාපානෙට ගිහිල්ලා ආනාපානෙත් නැහැ. දැන් ඒක නැති බව දන්න වෙලාවේ දන්නවා දැන් යමක් දෙයක් කරගෙන නැහැ. යමක් විදිහට තියෙනවා. ඒ යමට යමයා ගොජේ කියලා කියනවා. සන්තතිය කියලා නමක් දාලා නැහැ.
නමක් දාපු ගමන් ඒක දෙයක් බවට පත් වෙනවා. යමක් දෙයක් බවට පත් වීමේ පළවෙනිම දේ තමයි නාමකරණය. සංඥාකරණය. මනුස්සයා විතර ඉච්ඡරම කුණුහරුප කරගන්නේ අනික් සත්තු. ඒ සත්තු ලාදලු සොයාගෙන වනේ තනින් තනට ඇවිදින මෝපවුව කුසේ. ඌයි මේ මගේ ඉඩ මගේ අප්පගේ බූදලේ මොකක්වත් නැහැ දලු තියෙන තැනට ගිහිල්ලා ජීවත් වෙනවා. බුදුජානක සඳහන් කරලා තිනවා වනේ ලාදලු සොයාගෙන ඇවිදින මෝපවුව කුසේ මම ලෝකේට බැඳෙන්නේ නැතුව ජීවත් වෙනවා කියලා ධනිය ගෝපාල සූත්‍රයේ. දැන් ලංකාවේ ඒ බුද්ධ ශාසනයේ විහාර නින්දගම් පනතක් තියෙනවා. ඊට පස්සේ මේක රකින්න ඕන. සෙල්ලම් නෙවෙයි මේක සාංගික දේ. රැකලා මොකද කරන්නේ? කාමීත්‍යචාරය කරනවා. ඒ වස්තු එකකින්වත් මේ නෛර්යානික පැත්තට යෑමක් එහෙම නැත්තම් කියනවනම් උදේකලාවට යෑමක් විවේකයට යෑමක් නැහැ. ඉතින් මේ නිත්‍ය දේපල පූජා කරන මිනිස්සු එමිසුන කරන්න දෙයක් නැති නිසා වංගෙඩි මෝල් ගස් පූජා කරනවා. පන්සල් වල පිරිලා. ඉතින් ඌ අරගෙන මොනවද ලිපට දාන්නයි අර කැටයන් කොටපු ලී අරගෙන. හැබැයි එකකවත් වාඩි වෙන්න බෑ. පොළවේ ඇවිදිනකොට ගමන් කරන විට ලෙල දෙන්නේ. ඒ පුටු ඔක්කොම හෙල්ලෙනවා. මම ගෙවල් වල තියාගෙන බැරිනට පූජා කරනවා. ඌ කුණු අරව මොකක්වත් නැහැ. මොකක් කෙත්යන් රටවල එපයි නම් බරිට ඉස්සරහ ගේ ඉස්සරහ තියලා තියෙන ඕන කෙනෙක් කරන් ඵලයක්. ඒ මිසුගේ තියෙන ඒ ද්‍රව්‍ය පිළිබඳව සලකන සැලකිල්ල බුදුහාමුදුරුවෝ හිටියනම් කොයි එකගේ කරයිද දන්නේ මේ විහාරනින්දගම් පනතර බුදුහාමුදුරුවෝත් අස්සම් කරයිද දන්නේ මේ එච්චරක් බූදලේ මට අයිති මෙච්චරක් ඉඩම් මට අයිති එහෙම නැත්නම් උඹට එපානේ ගේ ඉස්සරහ තියපන් ගිනින කෙනෙක් ගෙනියන්නේ කියලා. ඒ මිනිස්සු එළිය දර කපලා දාලා තිනා මේ දර ඕන කෙනෙකු ගෙන යාම සඳහා පමණ කිය. සමහර දේවල් තියෙන ඒව ගන්න තහනම් ඒක මියුනිසිපල් එකට විතරයි අයිති. දැන් අපේ දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. ඒ කට්ටිය විශාල පෙට්ටි තියලා තියෙනවා එළිය සමාජ සේවය යටතේ. ඔයාලට එපාන සපත්තු මේකට දාන්න. එපාන පොත් මේකට දාන්න. එපාන රෙදි මේකට දාන්න. ඊට පස්සේ යා මියුනිසිපල් එකට ගෙවන්න ඕනේ පෙට්ටි. ඊට පස්සේ පෙට්ටිය තියෙනවා ඒ තමන්ගේ රටට යවන්න පුළුවන්. මේ පුදුම තොගයක් මිනිස්සු එක සපත්තු ෆැෂන් එකක් ආපු ගමන් පරණ සපත්තු විසි කරනවා. විසි කරන තැනක් නෑ. අබු කාසින්ගේ සපත්තු ටික වගේ කානුවට දැම්මොත් කානුව බ්ලොක් වෙනවා. වැසිකිළිය දැම්මොත් වැසිකිළිය බ්ලොක් වෙනවා. දාන්න තැනක් නෑ. ඉතින් අර පෙට්ටියට ගිහලා දාන්න. ඒ පෙට්ටියට හැබැයි මිනිස්සුන්ට රින් ගන්න බැරි වෙන දොරක් දාලා තියෙනවා. නැත්නම් මිනිස්සු ඒකට රින් ගන්න හදනවා. විශාල පෙට්ටිනේ. ඒ කිව්ව අරගෙන මෙහෙට යුනයිටි මටත් අර එක්කෙනෙක් මතක් කරලා කිව්වා පොත් තියනවා කියලා මම ඉතින් පිස්සු හින්දා. ඒ කියන හැබැයි හුඟක් කුණු අර පොත් තමයි තියෙන්නේ. ඉතින් අයින් කරන්න අමාරු නිසා ඒ වන්න විදියක් නැහැ කියලා මම කෝ ප්‍රශ්නයක් නැහැ. අකිංචනං අනාදානං ප්‍රශ්නයක් නැහැ. ඔය කුණු අර පොත් අධ්‍යයනය තිබුණා කියලා අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. බෑ එහෙම කරන්න බෑ කියලා එවන්නේ නැහැ කිව්වා. ඉතින් මම මේ කියන්නේ මේ දෙයක් කරගන්න හැටි මිනිස්සයා යමක් දෙයක් කර ගැනීමට බුදුරජාණන්සේ කිංචන කියන වචනේ දාන්නෙම අනන්‍යතාවයක් තියෙන එක. අරක නෙවෙයි මේක කියලා මගේ කියලා අස්සම් කරලා අපි කොට උරෙත් ගහ ගන්නවනේ SB කියලා ගහනවා. අනම්මනම් දාන්නේ බෝඩින් වලට යනකොට. ඩෝබිට දැම්මම පස්සේ ඩෝබිටර ඉදි කට්ටි තින්තක් ගහලා තියෙනවනේ ඔක අකුරු දෙක. ඊට පස්සේ න්යාපව දෙන්නේ. එතනින් පස්සේ ඉවරයි. ඊට පස්සේ ඉතින් ආයේ නම තිබ්බනේ උරුලෑ ගඳ වාගේ. කවුරු හරි නමක් ගහගත්තනේ මේක මගේ කියලා ඊට පස්සේ ඉවරයි. ඉතින් ඒ තමයි මේ ගලන ගඟෙන් නියදෝතක් කරන්නේ ඒක කිංචනයක් කරගන්න. මේ ගඟේ ඕන තරම් වතුර තියෙනවා. ඒ නිසා මගියෙක් ගොඩක් හරි තියාගත්තොත් ගමන කරදරයි. ඒ නිසා මගියා ගෙනියන්නේ මාර්ගෝපකරණ බොහොම සුළු ප්‍රදේශයක්. මමත් මගියෙක් හැබැයි මන් දිහා නම් බලන්න එපා. මගේ පෙට්ටිය බැලුවොත් එහෙම මේ සාමාන්‍ය මේ Nissan වැඩි බඩු උසගෙන ඇවිදිනවා මම. ඒ නිසා මම හොඳ මගියෙක් නෙවෙයි. නිසා මට හරි ලාභයි කොරෝනා ආපු නිසා ඇවිදින්නේ නැති එක. ඉතින් අර මේ සෝම්බන්දු මහත්තයා ලියලා තියෙනවා දුප්පත් මිනිස්සේ මගියෙක් හොඳට ඕම් පිපාස වෙලා ගේකට හොට දාලා තිනවා. ඒක නිකන් පොල්ලතු පැලක්. ඒක හිටපු නාකියෙක් හිටලු කලු සීයේ මට වතුර තිබා කියලා වතුරක් ගෙනත් දුන්නා. යන්න හැරලා ගේ දිහා බලනකොට ගේ ඇතුලේ මොනක්වත්ම බඩු නැතිලු. බඩු නැහැ නිකන් අයියාට මේ රජගේ මල්ලිසා දාලා. තුවිලි බැඳෙන නැති ඇඳ පුටු මේෂ නැති අඬ ගැව්වත් නැවති මේ ගෙට හොරු නොයෙති. ඉතින් ඇවවලු මේ සියා මේ ගෙදර ලී බඩු කොයිය. ගෘහබාන්. මිනිහ ඇවවලු දැන් ඔයාගේ ලී බඩු කොයිය. නෑ මම මගියෙක් නෑ මාත් මගියෙක් තමයි කිව්වලු. මම මේ ගෙදර හිටියට මාත් මගිය ඔයා වගේම තමයි අහන්නේ. ඉතින් කොහොයාගේ ටික පෙන්නන්නකෝ.
අපිට ඒක මතක නැහැ. මම මෙතන නතරලා ඉන්නේ මම කිංචනයක් මේක මගේ ගෙදර. ඒක මේ ඉන්ටර්නල් තියෙන්න ඕනේ, එක්ස්ටර්නල් ඩෙකරේෂන් තියෙන්න ඕනේ. කියන්නේ මොකක්ද කියන්නේ? හෝටිකල්චර්. වටේට ලස්සනට තියෙන්න ඕනේ. ගේ ඇතුලේ බොහොම ලස්සනට හදලා තියෙන්න ඕනේ. කක්ක පැත්තයි, කක්කුසේ පැත්තයි ඒ කක්කා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ගවර වලයි දිහා බලන්න යන්න එපා. නුවර මේ මනුස්සයගේ නම කිව්වොත් ඇත්තට ඒක නරක වෙනවා. ඒ මනුස්සයාගේ නම කියලා තමයි කියන්නේ ඉංග්‍රීසි බෑ. ඒකට හරියට ෆොරිනර්ස්ලා එනවා. එයා කිව්වලු මේ සුද්දෙක් ආපු වෙලාවේ මගේ wife's back is very beautiful කිව්වලු. උඩ කියන්න ඕනේ back yard කියලා. උගල මගේ wife's back is very beautiful කිව්වා. ඒ වගේ ඉතින් පස්සත් ලස්සන තියාගෙන ගෑනු ඉන්නවා. එහෙම නැත්නම් පස්ස නෑ ඉස්සරහ ඔය ලස්සන තියාගෙන. නමුත් මේ කිංචන කරන වැඩේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ දේවල් හැලගස්සන්න, පෙළගස්සන්න, ව්‍යාකරණ අනුකූල කරන්න, භාෂාව හරියට හසුරවන්න මේ සේරම තියෙන කවුරු හරි හිතනවාද දිවන සඳහායි කියලා. කවදාකවත් නැහැ. අත පොළවේ ගහලා කියන්න පුළුවන්. හැබැයි ඒ නිසා ඉගෙන ගන්න එපයි කියන්නේ. ඒවා කිංචනයක් කරගන්න නැතු ඉගෙන ගන්න. මල්ලි මෙව්වා අල්ලගනින්න මගේ කියපල්ලා කියලා තමයි බයිලා කියන්නේ. බුදුදහම කියනවා මෙව අල්ලගනින්න මගේ නොකියල්ලා. කිංචන කරන්න බෑ. ඒකයි බුදුබණේ බයිලාවේ තියෙන වෙනස. ඉතින් දැන් ගොඩක් තියෙන්නේ බයිලා. බණ වගේ මොනවද තියෙනවා. ඒ ගුරුන්නාන්ති අල්ල ගන්නවා. ඒ බණ අල්ල ගන්නවා. ඊට පස්සේ මත අල්ල ගන්නවා. ඊට පස්සේ කිංචනයක් කරගෙන අනික් කටෙත් එක්ක ගහ ගන්නවා. මේක මේ අකිංචනං කිව්වනම් ඊගාව කොයි එක අල්ලයිද දන්නේ. නිසා කාටවත් මම කියා ගන්නෝ මගේ කියා ගන්න දෙයක් නැහැ. ඒක පෙරලෙනවා. අපි ඒකට ගොජේ කියලා දාලා තිනවා. සන්තතිය කියලා. ඒක අල්ලන්නේ නැතුව නෙවෙයි. සන්තතිය අල්ලනවා. ගොජේ අල්ලනවා. මොකද එතකොට එක එකක් අල්ලන එක නෑනේ. ඒක බුදුරජාණන්සේ දේශනා කරන උද්දේශ නිද්දේශ පටිනිද්දේශ කිය. උද්දේශ කියලා කියන්නේ මම මෙන්න මේකයි මහන්නේ කියන්න හදාන්නේ. උදේශනවා. ඒක නිද්දේශ කියන එක පාත්‍රිකා කියනවා. පටිනිද්දේශ කියන්නේ එක එක මාතෘකාවක් විශ්ල කරලා කියනවා. ඉතින් උග්ගට දඤ්ඤ පුද්ගලයාට උද්දේශ කියනකොටම නිවන් දකිනවා. විපංච දඤ්ඤ පුද්ගලයාට නිද්දේශ කියනකොටම මාතෘකාව කියනකොට නිවන් දකිනවා. ඤෙය්‍ය පුද්ගලයාට මාතෘකාවක් කියලා පටුනත් කියවලා විස්තර කිව්වත් තව පොඩ්ඩක් කියලා දෙන්න ඕක කියනවා. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සති පොත ලියනකොට කිව්වා ඉස්සලම බරපතලම බුද්ධ වචනේ ලියන්න. කෙලිම පාළි. ඊට පස්සේ කියන්නේ මේක තේරුන්නේ නැහැ කියලා බය වෙන්න එපා. මේක තමයි භාෂාව ආගම වචනෙන් වචනේ පවතිනකොට ගෙනාවු කෙටි ක්‍රමේ. මේක තියෙන්න ඕනේ. උගද නෝඩ තේරෙන්නේ නැහැ. ඒ නිසා තේරෙන්නේ නැත්තම් මෙන්න මේක කියවන්න කියලා මධ්‍යස්ථ ප්‍රමාණයේ භාෂාව තේරෙන කෙනාට කියවන්න කියලා. ඒක කියවලා කියන්න කියනවා මේකත් උගත් කෙනෙකුට භාෂා ව්‍යාකරණ ඔක්කොම දන්න කෙනාට තේරෙනවා. ඔබතුමාට තේරුම් නැති වුණාට ඔබතුමිට තේරෙන්නත් බය වෙන්න එපා. ඕක මෙන්න මේම සරලව කියන්න පුළුවන්. කියලා ඊට පස්සේ බබාගේ භාෂාවෙන් කියනවා. ඉතින් එක කාරණාවක් කියන්න වාටි 3ක් දාන්න එපා. හැම කාරණාවකම වාටි 3ක් දාගෙන යන්න. 3 නෙවෙයි ඊට වැඩි ඇති. ඒක තමයි ඊයේ අපි මේ දුරස්ත භාවනා වැඩමුළුවේදී තිබුණේ කිව්වේ ඉති ඒවං ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ. සරුවචනසික ධර්මයේ මුල යහපත්, මැද යහපත්, අග යහපත්. ඉතින් අගේක කිව්වොත් එක හුඟක්ම සරලයි, එක හුඟක්ම තනුකයි. මේ සංකීර්ණයි. ඉතින් ඒ ක්‍රමයට යනකොට විතරක් අපිට පුළුවන් භාෂාව පාවිච්චි කරන්න. එතකොට මේ කිංචන කරන හැටි උදේ ඉඳලා හැන්ද වෙන්න කිසිම කෙනෙකුට කිසිම ආකාරකින් කියලා දෙන්න ඕන කමක් නැහැ. ගහේ කට උල් වෙන්න ගහේ ගහට කියලා දෙන්න ඕන කමක් නැහැ. ඒ නිසා කවුරු කිංචන කෙරුවත් එයාගේ දෝෂයකට ගන්න එපා. ඒක මනුෂ්‍යකේ තියෙන ඌණ ගතිය, අතෘප්තිකර ගතිය, ඌනෝ අතිත්තෝ කාමදාස ගතිය. මොන්නම හරි දෙයක් හදන්න ඕනේ වෙනස් කරන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් මට තියෙන්නේ කොතනද උණ? මට තියෙන්නේ කොතනද මේ කිංචන කියලා දන්නවනම් ඊට පස්සේ ඒක කිංචන වෙන්නේ නැහැ. දැන් ඕනේ ගෑණියෙකුට පෙම් කෙරුවට බැන්දට පස්සේ ඉවරයිනේ. ඒ ප්‍රේමේ නැහැනේ දැන්. ඒ සිව්මැලියා දැන් සිව්මැලි නැහැ. බඳිනකන් මණිකෙට සාරිද ඕනේ, මණිකෙට වලලු ඕනේ, ඕන දෙයක් කියන්න මං අරගෙන දෙන්නේ. ඊට පස්සේ මේ පරට්ට කොච්චර જાති කෙනත් උනත් හරියන්නේ නැද්ද කීමත ඕන් ගනි. කියලා තමයි තියෙන්නේ. මගේ කරගත්තාට පස්සේ ඒක නිකන් gedara ගෑණි බවට පත් වෙනවා. ඒ නිසා කිංචන කරගෙන තියෙන මොකද්ද කියලා නිකන් විවාහයට ඉස්සලා ප්‍රේමේ ලව් එකට වැඩි බැඳලා ලව් කරන්නෝ. කරන්න බෑ. කිරෙන්නේ.
ඉතින් ඒ දෙන්නට ලව් කරන්න වෙලා දැන් මේ අඳිරනීතේ දාලා උදේත් පේන්නේ ඒ ගෑනිමයි හන්දාර පේන්නේත් ඒ ගෑනිමයි. ඉතින් හරියට කියනවලු නොද්දකින් අපි දික්කසාදෙමු. ඉතින් ගෑනිත් කියනවා ඇත්ත අයියා මොයි මේ ඉඳලා වැඩක් නැහැනේ. අපි දික්කසාදෙමු. ඉතින් ඒ දික්කසාදෙච්චාම නවසීලන්තේ වැඩිපුර ගෙවනවා. ඒකේ තියෙන විශේෂ නීතියක් මහත් බැඳනම් මම එනවා නවසීලන්තේ. හැබැයි ළමයි කම්බෙන්න. ඒක ළමයි කම්බෙච්ච ගමන් දෙන්න වෙන් වුණාම වැඩිපුර ගෙවනවා. චාන්දුව දන්නවා. මින්ට බෙන්ගු ගෙන්ගුණාට වෙන් වෙන්නේ නැහැ. උන් ඔය එකට ජීවත් වෙනකොට පොතේ දෙන්න දෙන්නේ. ආහන්නේ වගේ මේ ලෝකේ ඉන්න ගෑණියක් අරගෙන දැන් අපේ අප්පච්චි අපේ අම්මා ගත්තේ නැත්තම් බයිලා නැහැ නේද? ජී කියලා තියෙන උත්තම world best novelist කෙනෙක් මේ අපේ තාත්තත් කොල්ල කාලේ රුසියාවට ගිහිල්ලා තියෙනවා. රුසියාවට ගිහිල්ලා ස්ටේෂන් එක දා කෝච්චිය පමායලා ස්ටේෂන් එකේ බහලා බලනකොට කිසිම තැනක රෙස්ටෝරන්ට් නැතිලු. ඔක්කොම වහනවලු. ඉතින් මේ මාස දැන් හින සීතල හෙට උදේ වෙනකන් ඉන්නවයි කියන එක ඒක ඉතින් මාරාන්තික වැඩක්. ඉතින් බොහෝම අපහසුයෙන් ඉතාම අමාරුයි යනකොට එකක් වහමින් අන්තිම ලෑල්ල වහන වෙලාව අපි කියන්නේ කඩවල් වහනකොට වගේ යනකොට ඒ නෝනා කිව්වලු සෝරි දැන් ඇතුළට එන්න එපා මේට අපි විනාඩි 15කට පස්සේ වැහුවේ මේ වැඩ ටික ඉවර කරන්න යන ඊට පස්සේ මේ මානව පැත්තෙන් සලකා බලන්න මට බෑ ඉන්න බෑ මට කණ්ඩත් එපා මොකුත් එපා මට ඇතුළේ රත් වෙලා ඉන්න දෙන්නේ ඊට පස්සේ කිව්වලු මේක නීති අනුකූල නෑ මගෙත් නෙවෙයි රෙස්ටෝරන්ට් එක මම මේ වැඩ කරන කෙනෙක් ඉතින් අර ගෑණිට යාප්පු වෙලා කොහමරි එදා රෑ හිටියලු ඒ තමයිලු අපේ අම්මා. අර අනුකම්පා කරපු නිසා ඒක බැඳගෙන ඇවිල්ලා ඉතින් තාත්තට මේ ට්‍රේන් එක පමා වුණේ නැත්තම් ඒ ස්ටේෂන් එකේ බැස්සේ නැත්තම් වෙන රෙස්ටෝරන්ට් එකක් කරලා තිබ්බනම් වෙන කෙනෙක් අම්මා වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ඒ අම්මා ඒ අප්පච්චි ඉතින් බොහොම වැදගත් තමයි. ඒක ඉතින් නරක දෙයක් නෙවෙයි. නමුත් මේවා කිංචන වෙන හැටි ඊට පස්සේ ඒක අල්ලව දාගෙන අපි මේ අනුන්ගේ වේග පැත්තක දාලා තමන්ගේ ඒක අල්ලන හැටි මෙතෙන්ට එනකොට මේ හුණගේ ගහගෙන ආපු එකක් වගේ ඇවිල්ලා වැටෙන හැටි වැටුණාට පස්සේ ඒක තත්ත්‍ාභිනන්දනය කරන හැටි ඒක තමයි ශිෂ්ටාචාරය කියන්නේ. ඔක එච්චරම නෑ වැද්දා ගාව. ඊටතරී එක තනියක ගාව ඒකත් නෑ. සනුවරේ ඉන්නකොට තමයි මේක ඇති වෙන්නේ. ඉතින් ඒ තනුවරේ ඉන්නකොට ව්‍යවස්ථා කියන්නේ කිංචනයක්. නීති පද්ධතිය කියන්නේ කිංචනයක්. බයලජ්ජාව කියලා හදාගත්ත මේ ආචාර ධර්ම කියන්නේ කිංචනයක්. ඒකට නොදකින් කියන එක තමයි මේ ගීගය අතහරිනවා කියන්නේ. ඒකට නොදකින් කියන එක තමයි අරණ්‍යගත වෙනවා කියන්නේ. මොකද කැලේ නීතිය හරි වෙනස්. ඔය සතා සර්පයාලාගේ නීති නැත්තේ නෑ. මොකද්ද ඔය නීතියක් තියෙනවා කැලෑ නීතිය කියලා එක. එච්චරයි වැඩ කරන්නේ. ඒක ව්‍යවස්ථාගත කෙරුවොත් ඒක කැලෑ නීතිය වෙන්නේ නෑ. ඉතින් අපිත් ඇවිල්ලා ඒකට වෙලා ඉන්නවා. ඉතින් කැලෑ දෙපාර්තමේන්තුව කැමති නෑ. සත්තු කැමති. අත්තුත් කැමති නැද්ද කියන්නත් බෑ. මොකද උන් හැබැයි අපි ආවයි කියලා උන් ගණන් ගන්නෑ. ඔය අපි මොන જાති කරත් උන් ගණන් ගන්නෑ. උන්ගේ වැඩි උන් කරගෙන ඉන්නවා. අපිටත් කරන්න තියෙන්නේ අන්නේ විදිහට අකිංචනං අනාදාන කියන විදිහට මේ කැලේට වෙලා කැලේ අල්ලන්න නැතු ඉන්න එකයි. ඉතින් ඒක මේ දැන් තියෙන පරිසරයේ මිනිසුන්ට මේ ආතතිය තියේදී කල කිය යුතු දෙයක් දන්නේ 13 කුටි ආමතු කියපු හින්දා මම මේ කියන්නේ. ඒ දවසේ මාතෘකාව මේ ආයසරක අපි මාතෘකාව මතක් කරගන්නු නැත්නම් යනවා මම ගොඩක්. තයෝ කිංචන රාගෝ කිංචනං දෝසෝ කිංචනං මෝහෝ කිංචනං. ඒ කියන්නේ මේ අනාකූල ප්‍රවාහයේ ඇති වෙන දියසුලි තුනක් තමයි. රාගය කියන්නේ එක තැන කරකැවෙනවා. ද්වේෂය කියන්නේ එක තැන කරකැවෙනවා. මෝහය කියන්නේ එක තැන කරන නැත්නම් ලස්සන මේක අනාකූලව ගලනවා. අනාකූල ප්‍රවාහයේ කාන්දමක් වගේ. මේ රාග ద్వේෂ මොහ කිංචන සහිත දෙය යකඩ කැල්ලක් වගේ එක එක අංශු එක එක පැති වලට විදලා ඇතුළේමයි ගැටලුව තියෙන්නේ පිට නෙවෙයි. අපි හිතනවා පිට කට්ටිය මට මේ කොනිටනවා විරිටනවා අර මේ කරනවා කියලා නෑ. එහෙමත් වෙනවා. ඊළඟන කන්න පුළුවන් ඕන. ඒ ඇතුළේමයි තියෙන්නේ රාගයේ කිංචනයක්, ద్వේෂයේ කිංචනයක්, මෝහයේ කිංචනයක්. ඉතින් මේකේ ලස්සන කෑල්ල තමයි මේ රාග ద్వේෂ දෙක නතර වෙච්ච ගමන් බබාට නිින්ද යන්නේ ඒක. රාග කිංචනේ, ద్వේෂ කිංචනේ සාමාන්‍ය ඒක එච්චර වෙලා යන්නේ නෑ. ඒ දෙක එච්චරම ඇත්තටම එච්චර ගැඹුරට බහැලත් නැහැ. මේ එතකොට නිදිමත වෙන හැටි, කම්මැලි වෙන හැටි, බය වෙන හැටි, පාළු වෙලා යන හැටි මේ කිංචනයේ සීමා මරියාදවල් දී වෙන වෙලාව. කිංචනයේ අංග ප්‍රත්‍යංග දී වෙලා යන වෙලාව. කිංචනයේට කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. ලිංග, නිමිති, උද්දේශ, ආකාර.
ඕනම දෙයක් තව දෙයකින් වෙන් කරලා කිංචන කරන්න පුළුවන් වෙන එකට ලිංගයක් නිर्देशයක් ලිංගයක් ආකාරයක් තියෙනවනේ. අනේ ඒ ආකාර වලින් දෙකක් වෙනස්. ලිංගය අතින් දෙකක් වෙනස්. උද්දේශය අතින් දෙකක් වෙනස්. නිමිති අතින් දෙකක් වෙනස්. ඒකයි නිමිති කරනවා කියන්නේ. මේ සියල්ලම රූප කියලා ගත්තොත් එතන නිමිත්තක් නැහැ. සියල්ලම වේදනා කියලා ගත්තොත් නිමිත්තක් නැහැ. මේ දුක්ඛ වේදනා, සැප වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා ඒකට අර දාන විශේෂණ පදේ තමයි ලිංග නිමිති උද්දේශ ආකාර. ඒව අයින් වෙනවා. ඒ කියන්නේ අපි සංසාරයක් පුරා ගෙනාවු මෝහ පටල ඒක කපන්න එච්චර වෙලා යන්නේ නැහැ. අයින් වෙනවා තැර වැඩි නිසා මොලේ නරක් වෙලයි කියලා කියනවා. පිස්සු ඇදිලයි කියලා කියනවා. මතක නැති වෙලයි කියලා කියනවා. මේ මිනිස්සුන්ට පිස්සු කියලා කියනවා. ඒතර ඒ ශීඝ්‍රයෙන් මේක අයින් වෙනවා. ඉතින් ආයෙසරයක් අර පන්න පොට්ටු පිස්සුවටම ගිහලා තමනුත් පිස්සු කෙල්ල ආයෙසරයක් අයින් කරගන්නවා. ආයෙ පිස්සු කෙන්නවා. ආයෙ කරනවා. ඔහොම කර කර ඉන්නකොට තේරෙනවා මේ කෙලෙස් ඉච්චරම හානියක් කරාට කෙලෙස් කියන එක ඉච්චර තදට අල්ලලා නැහැ. සත්‍ය කියන සබන් දාපු ගමන් කොරෝනාවේ තියෙන අර වට තියෙන ලිපිඩ් එක ගලවලා ගියා වගේ. ඊට පස්සේ කොරෝනාට ඉන්න බෑ. කොරෝනා වල වෙන මොකක්වත්ම නැහැ. ඒකේ තියෙන අර වෙන මේ සාමාන්‍යයෙන් එම්බ්‍රිත හැදෙන විස බීජ වලට වැඩිය නැත්නම් ඒ වෛරසයට වැඩිය වටේට ලිපිඩ් එකක් තෙල් තට්ටුවක් තියෙනවා. අපි කියන්නේ මජන් කියලා. ඉතින් මජන් වතුරෙන් හේතුවට යන්නේ නැහැ. සබන් දාලි වල මජන් ටික ගිය ගමන් ඇතුළේ ඉන්න ප්‍රෝටීන් වලට ජීවත් වෙන්න බෑ. මේක බොරුවක්ද දන්නේ නැහැ. මේක තනිකර මේ කොන්ස්පිරසි එකක් කියලාත් කියනවා. කොරෝනා කියලා ලෙඩක් ඇත්තෙම නැහැ. කොරෝනා කියන ලෙඩේ කවදාකවත් කොක්ස් පොස්ටියුලේෂන් එකට දාලා චෙක් කරලා නැහැ. ඒක 3 සැරයක් චෙක් කරාට පස්සේ තමයි රෝගේ සහ විස බීජ සම්බන්ධ කරන්නේ. එක සැරයක්වත් කරලා නැතිව තාම. මෙන්න මේ විස බීජයක් තියෙන ඒ විස බීජය තියලා මැරුණොත් මොකෙන් මැරුණත් කියන්නේ මේකේ විස බීජෙන් මැරලයි කියලා. අද ලෝකේ දෙන ඒ තොරතුරු සියල්ලම මවාගත්ත තොරතුරු ටික. කොරෝනා හැදිලා කියලා කියනවා මැරිලා තියෙන වෙන එකකින්. මේ ඊයේ පෙරදා මම දැක්ක මොකද්ද පත්‍රයක දාලා තියෙනවා දෙන්නෙක් මැරිලා තියෙනවා. හැබැයි කොරෝනා වලින් නෙමෙයි. ඉතින් මැරෙනවනේ අප්පා කොහොමද? ඒ කොරෝනා වාට්ටුවේ තමයි ඉඳලා තියෙන්නේ. ඊ කොහොම හරි කොරෝනා හැදිලා මැරුණා කියපු ගමන් කොරෝනා මැරුණා කියලා තමයි දාන්නේ. මේ මරු ගේමක් යනවා. ඉතින් ඒකේ කේස් එක තියෙන්නේ යාට පොඩි සබන් දාපු ගමන් වෙන මොකක්වත් වෙන්නේ නැහැ. ඇල්කොහොල් 65%කට ගොඩ වැඩිව දාපු ගමන් පිට තියෙන තෙල් තට්ටුව කපලා යනවා. එතකොට මේක නිකන් හැම ගහපු එළදෙනක් වගේ යාට ඉන්න බැරුව යනවා. වෙන විස බීජයක් නැහැ. ඉතින් ඇතුලේ හැදෙන ප්‍රතිදේහ පිළිබඳව ටිකක් කතා කරන ආටිකල් එක මම දැකලා තිබුණා. ඒක මට කියන්න ඕනලා තියෙන මේ ප්‍රතිදේහ අනිවාර්යයෙන්ම ඇඟ හැදෙනවක මූත්‍රාවල තියෙනවා. ඉතින් මම 3-4 දෙනට වැදගත් ආලට කිව්වා අනේ ස්වාමීන් වහන්සේ කොහොමද අපි ඕක කරන්නේ? කරන්න බෑනේ කවුරක්වත් පිළිගන්නේ නැහැ. මොකද පවතින නීති අර්ථයේදී මේක පරීක්ෂා කරන්නවත් අහනවා. පරීක්ෂා කරන එකත් කෙරෙන්නේ නැහැ. ඉතින් අරයා කියලා තියෙනවා මේ ටෙඩ හැදිච්ච එකනාගේ පෙනහැල්ලේ තියෙන ද්‍රව ෆ්ලුයිඩ් එක ගන්න බලපුවාම කොරෝනාමලු තියෙන ඇතුලේ. ලෙඩේ ඇති කරන කොරෝනාවම තමයි ඇතුලේ ප්‍රතිදේහ වලක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක නැවත ඇදෙන්න පුළුවන්. ඒක එච්චර ලොකු කාරණාවක් නම් මට නම් එළියට ආවේ නැහැ. කෙසේ නමුත් ඒ විස බීජ වෙන්න මේ කොරෝනා ප්‍රෝටීන් එකේ තියෙන අර පුංචි තෙල් තට්ටු අයින් කරන එක විතරයි කරන්න ඕනේ. ඒක සබන් දානකොට කෙරෙනවා. අනිත් එක ඒක තෙතහමේ ගෑවුනට ආසාදනය වෙන්නෙත් නැහැ. ඒකට මේ යම් කිසි තෙතහමේ නෙමෙයි වියලිහමේ ගෑවට මොනක්වත් වෙන්නේ නැහැ. කුඩැල්ල කන්නෙත් නැහැ වියලිහමේ. තෙතහමේ කන්නේ. ඒ නිසා ඒක දිවේ ගෑවෙන්න ඕනේ. එහෙම නැත්නම් නහය ගෑවෙන්න ඕනේ. එහෙම නැත්නම් ඇහි ගෑවෙන්න ඕනේ. ඒ අර්ථයතහමේ ගෑවුනොත් විතරයි ඒකට අවශ්‍ය කරන ඕජාව ලැබිලා එයා ඊට පස්සේ මියුටේෂන් එකක් ඇවිල්ලා සීක්‍රෙන් බෝ වෙනවයි කියලා තමයි කතන්දරේ යන්නේ. නමුත් මේ රාග ద్వේෂ දෙකත් ඒ වගේ පොඩි තෙල් තට්ටුවක්. ඒක අයින් කරපු ගමන් අයින් කරන්න අමාරු නෑ. ඒ නිකන් අල්ලයි සබන් වලට යන දෙයක්. අයින් කරපු ගමන් බුදුම නිදිමතක් එනවා. බුදුම කම්මැලිකමක් එනවා. මේ ලෝකේ නිකන් දැන් බලන කොච්චර බලන්න ලක්ෂණ ආකාශයේ කුරුල්ලෝ පියඹා යති පියදී මල් පිපී තිබේ ගස් සුළඟ වැනි හරිම ලක්ෂණයි. ඒනොට භාවනා කරපෙකකින් අහන්න බෑනේ. නිද්දකි නිසනවනේ නම් එපා වෙලා තියෙන්නේ කියන. ඕව අතියේ ඔය උට වෙදිලා ෆ්ලෑෂ් ලයිට් දාලා අල්ලලා දුන්නත් අයියෝ වැඩන්නේ. බන අයියෝ ඔය බන කොච්චරද අහලා දෙන එපා වෙලා තියෙන්නේ. ඒ කට්ටිය දැකලා එපා වෙලා තියෙන්නේ. ආයි කොච්චර මේක වර්ණ කරලා පෙන්නුවත් පේන්නේ නැහැ. ඒ වගේ තමයි මේ රාග ద్వේෂ දෙක අයින් කරනවා සැර වැඩිකම තියෙන්නේ සතිය. ඒකයි කට්ටිය මේ රාග ద్వේෂ දෙක අයින් කරනවාට තියෙන අකමැත්ත නිසා සතියට අකමැති වෙලා තියෙනවා. භාවනාවට අකමැති වෙලා තියෙනවා. භාවනා කරන අයට අකමැති වෙලා තියෙනවා. භාවනා මධ්‍යස්ථාන වලට අකමැති වෙලා තියෙනවා. මම කියන්නේ ඔක්කොම කියලා.
ඒ පැවෙන්න හේතුව මේ තරම් ඉක්මනට අපි හිතනට වැඩිය අපි හිතන්නේ මේ රාග ద్వේෂ දෙක ඒ තරම මුල් බැහැගත්ත ඇටුවම් බැහැගත්ත දෙයක් කියලා නෑ. රාගෙන් පටන් ගන්න හැම දෙයක්ම ඉවරෙන්නේ ද්වේෂයෙන්. ද්වේෂයෙන් පටන් ගන්න හැම දෙයක්ම ඉවරෙන්නේ රාගෙන්. දුක් වේදනාවෙන් පටන් ගන්නකොට ඒක දෝෂ අනුසයෙන් පටන් අරගන්න. මැදදී දෝෂ අනු ඉවර වෙන්නේ සුඛ වේදනාවේ. දැක ගන්නවත් බෑ මොකද තාම හිතේ අනුසය තියෙනවා. සුඛ වේදනාවක් එනකොට පටන් ගන්නෙම රාගානුසයෙන්. මැදදිත් රාගානුසයෙන් ඉවර වෙන්නේ දුක් වේදනාවකින්. ඒක දැක ගන්න බෑ අපිට මොකද තාම තියෙන අර සුඛ වේදනාව පිළිබඳව ප්‍රේමයෙන් කිංචනේ හිතේ තියෙනවා. මේ තරම් රාග ద్వේෂ දෙක එකිනෙකට මාරු වෙනවා. ඒක කියනවා වැඩි සෙනේ දබරටයි මාහුලන් වැස්සටයි කිය. ඉතින් ඒකේ තරම් ඉක්මනට මේ සතියෙන් අයින් කර ගන්න පුළුවන් වෙයි කියලා අම්මට තාත්තටත් කියන්න බයයි. ඒක සරුවච්චන් ආංශෙත් පස්ස ගැහුවා. මේක කියුවට බැරි වෙයි කියලා. ඒ බුදුහාමරෝ රාගයේ ද්වේෂය දන්නේ නැතුව සතිය බලමයි බඳ නෙවෙයි. මනුස්සයා විශ්වාස කරන්නේ මේ රාගේ මේ තරම් ඉක්මනට අයින් කරන්න පුළුවන් කියලා. ඒ තරම් අයින් කරපිට ආයෙ එන්න පුළුවන් කියලා. හරියට කොරෝනා වගේ. කොච්චර සනීප කරත් ආයෙ එන්න පුළුවන්. ওই කොරෝනාටදී බොහොම භයානකයි කිංචන. නමුත් මම මේ පෙන්වන්න හදන්නේ මේ මෝහය මතුවෙනකොට ඒකට මනුස්සයා කොච්චර කට්ටි පයින්නවද, ෂටකම් කරනවද, මායාවිකම් කරනවද, කමඨාන් වාර්තාවේ පෑනේ තින්ත නැති වෙලා යන වෙලාවට. කොලේ ලියන්න ඉඩ බැරි වෙලා යනවා. ලියෙන්නේ නැහැ. මම භාවනා කරනකොට එපා වුණා. කම්මැලි වුණා, නීරස වුණා, පාළු වුණා, තනි වුණා, ආසරණ වුණා. මේ වෙන්නේ හේතුඵල ධර්මයක් අනුව. මේ භාවනා බරපතල පිම්මක් මේ පණින්න හදන්නේ කියලා පැනපු කෙනාට නම් තේරෙනවා ඒක රාගේ පැන්නවා, ද්වේෂේ පැන්නවා කියන මෝහේ පැන්නා කියන එච්චරම අමාරු දෙයක් නෙවෙයි. මං කියන්නේ මේ පටිච්චසමුප්පාද සම්බන්ධී නිරෝධ නෙවෙයි මේ తాවකාලිකව යටවත් කරන එක කරන්න පුළුවන්. ඒක දකින්නවත් කැමති නෑ. ඒක දැකීම පෙන්වන්නේ දැකීම කියන්නේ බය වුණා, තනි වුණා, නිින්ද ගියා වගේ දැනනවා. මොකදෝ වුණා. එහෙම නැත්නම් මේ කරකොලත ඇරියා වගේ මොකද්දෝ වෙනවා. වෙන්නේ ඉස්සලම පැනලා යනවා. නමුත් ඒක වෙන්නේ අර මේ භාවනාවෙන් යටිහිතට ගිහිල්ලා අපේ යටටට්ටුව බලන්න පටන් ගන්න වෙලාව. අපි මෙතක ලෝක කරේ තියන් තමයි ඇවිද්දේ. ඒ රාගයේ ද්වේෂයේ දෙක අයින් කරාට පස්සේ අපි ඇතගෙන ඇවිදින පොදිය පේනවා. ඒකේ තියෙන්නෙම කක්කා. අත් අවුරුද්දක් විතර පරණ වෙච්ච අසුචි වලක් තියෙන. අරගෙන ඇවිදින්න ලැජ්ජ නැහැ. මේ හතරපන් හන්දියක දිගෑරින්න ලැජ්ජයි. භාවනා යෝගාවචරය කියලා කියන්නේ නැහැ කියන පැහැදිලිවම කියන බහන මිටියක් කරන ඇවිදින්නේ දිගෑරපන්. හැබැයි අත් දෙකට ග්ලව්ස් දාගෙන නහයට මොහොරයක් දාගෙන කොරෝනා තියෙනකොට වගේ දිගෑරපන්. දිගෑරෙන්න ලාභයි. හෙලි කරන්න බබලනවා. ඒකේ ගොඩක්ම බබලීම තියෙන්නේ මෝහේ හෙලි කිරීමේ. රාගයේ ද්වේෂයේ හෙලි කිරීමේ ඉච්චර ප්‍රශ්නයක් නැහැ. ඒකට ඕන තරම් නවකතා ලියවිලා තියෙනවා සෝකාන්ත දුක්ඛාන්ත. ලියන හරියක් ලියවිලා තියෙන ඕක තමයි. නමුත් මේ මෝහයේ හෙලි කිරීම සම්බන්ධයෙන් මේ රාග ද්වේෂ දෙක ඉක්මවල බලන්න පුළුවන් ගතිය අපි හිතනට වැඩිය ඕනේ මදාවියෙකුගේ ඕන වෛශ්‍යාවකගේ ඒ දෙක මකලා මොහේ පෙන්වන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ කියනවා ජීවිතේ රස නැහැ. ජීවිතේ හරි කම්මැලි. එතකොට අර කිංචනයක් කරගැනීමේ හැකියාව නැති වෙලා යනවා. ඒ කියන්නේ අර ප්‍රෝටීනයක් විස බීජයක් වීමේ සීමා මරියදාව කඩලා යනවා. ඒතර ප්‍රෝටීන විනාශ කරනවා. ප්‍රෝටීන වලට වැඩි කල ජීවත් වෙන්න බෑ. ඒක අධික මේ බල ශක්ති ජනක දෙයක්. ඒක එක්ක සම්පූර්ණයෙන් වැහිලා තියෙන්න ඕනේ. නැත්නම් කවුරු හරි කාමරා ගන්න ඕනේ. නැත්තම් ප්‍රෝටීන් වලට ජීවත් වෙන කාබෝහයිඩ්‍රේට් වගේ සාමාන්‍යයෙන් ඔය සිරිබිස්ලට ඉන්න පුළුවන්. ඒකයි මෘතෝපජීවී බැක්ටීරියා වගේ. අර හයි ප්‍රෝටීන් බැක්ටීරියා පැතොජෙනික් බැක්ටීරියා වලට හරිය මේ pH රේන්ජ් එකම ඕනේ, ඒ උෂ්ණත්වයේම ඕනේ. ඒ සත්ත්ව විතරයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ වෙන තත්ත්වයට දාපු ගමන් මැරලා යනවා. ඒකට මෘතෝපජීවී බැක්ටීරියා වල අරුව කාලා දානවා. මෘතෝපජීවී කියන්නේ මේ හුදී ජනතාව. ජහමනියා ඒගොල්ලෝ බැක්ටීරියාවට ඉන්න දෙන්නේ නැහැ. බරපතල බැක්ටීරියාවට ඉන්න දෙන්නේ නැහැ. ඒ වගේ රාග ద్వේෂ දෙක තියෙන තාක්කල් මොහේ ඔලු උස්සන්නේ. ඔලු උස්සන්නේ තුනට පදනම තාක්ෂත කරනවා. අපි උපක්‍රමයෙන් කරන්නේ මේවට කියන්නේ මේ පටිපස්සම්බනට ඉස්සල වික්ඛම්බණය කරනවා. වික්ඛම්බණය කරපු ගාම මොහේ පේනවා. කිසිම කෙනෙකුට බලන්න බෑ. එයාට තමන්ගේ මූණ පේනවා වගේ, එයාගේ ස්වභාවය පේනවා වගේ. ඉතින් මේ මෝහේ පේන තාක්කල්, තමන් මෝහේ දිහා බලානින තාක්කල් දෙවියන්ාංශයට අපි නොපෙනී යනවා. රාග ඒ මෝහේ බොරුවක් බව, පුස් බව, ශුන්‍ය බව දැනගතා මායයටත් අපි නොපෙනී යනවා.
ඒක බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා ශුඤ්‍යතෝ ලෝකං අවික්කස්සු මච්චු රාජාන පස්සේ. උඹ රාග ද්වේෂ දෙක පොඩ්ඩක් පන්නලා ඔය මෝහේදියත් බලපන් මුකුත් නැහැ ඕකේ. ඔය බය තියෙන්නේ කඳුරට තියෙන බය තියෙන්නේ යමක් නැතිකමට බය තියෙන්නේ නොදන්නාකමට බය තියෙන්නේ. ගියේ නැතිකමට බය තියෙන්නේ. සම්ප්‍රදාන කුලෙන් එගිරට ගියේ බය තියෙන්නේ. උන්නෝ පැනපන් බඩ පිනුමක් ගහලා එහා පැත්තට මොකක්වත් නැහැ. ඔබ ඒක දකින්නකොටම මායයට උඹ නොපෙනිය යනවා. ඔබ මේකේ යමක් තියෙනවා කියපු ගමන් කිංචන වෙච්ච ගමන් මායයට පේනවා හරියට රාත්‍රී අවකාශයේ තනි අන්ධකාරය තියෙන මොකක් හරි උඩට ගිය ගමන් දිදුලනවා. මොකද ආලෝකේ පූර්ණ ආලෝකයක තියෙන ආකාශය. නමුත් පරාවර්තන වෙන්න දෙකක් නැහැනේ. පරාවර්තන දාපු ගමන් ආකාශය දිලිසෙන්න ගන්නවා. ඒ වස්තු දිලිසෙනවා. හරියට ඒ වස්තුව ස්වයං ප්‍රභාවගේ නෑ. මුළු ආකාශයේම තියෙන ආලෝකේ පරාවර්තන වෙන්න එකක් නැහැ. ඒ නිසා චන්ද්‍රිකාවක් ආවොත් මොනවා ආවත් මුල්කාපාතයක් ආවොත් ඒක දිදුවගෙන ඉන්නේ ඇතුළට. ඒ මොකද අවකාශයේ තියෙන. ඒ වගේ තමයි මේ අන්ධකාරයේ අපි කියන ආකාශය අකිංචනය පෙන්වන්න දෙයක් නැහැ. ඒවට කියනවා නිර්ගුණ කියලා. එතෙන් යන මිනිස්සු බයයි. මනස ගැනීක නුගුණ කියලා හිතන්නේ පිස්සු කියලා හිතන්නේ පිස්සු නෙවෙයි. නිර්ගුණ தත්ත්වය කියලා කියන්නේ කේවල පරිශුද්ධ தත්ත්වය. ඒකට බය නිසා අපි මොනවා හරි කෙල්ලෙනවා. ඒ ඉල්ලෙන දෙයකට යමක් දෙයක් කරගන්නවා අපි. ඒක තමයි මේ කිංචනං කියලා කියන්නේ. අකිංචනං අනාදානං කිංචන ආදාන දෙක එකට යන්නේ. අපි ගංගේ ගහගෙන යන මෙයා පිටුරු ගහ හැරි එල්ලෙන්නේ පිටුරු ගහක් හදාගන්නෙම එල්ලෙන්න මිසක් ආයේ ගංගේ ගහගෙන යන පිටුරු ගහ අපිට වැඩන්නේ නැහැ. එල්ලෙන්නෙම බයට. ඉතින් අන්න ඒක දකින්න පෞරුෂත්වේ නැති අයට යෝගාවචරය කියන්නෙත් නැහැ, සීක කියන්නෙත් නැහැ, අසීක කියන නම උතෙන් දා ගන්න ඕනේ නැහැ. යෝගාවචරය කියලා කියන්නේ මේක හොඳට බල බල ඉන්න. අර දෙක නැත්තම් රාග ద్వේෂ නැත්තම් ඔන්න බෙල්ල කඩා වැටලා. ඔන්න එපා වෙලා. ඔන්න නිදිමත වෙලා. ඉතින් ඒකට බේත් වෙන්න යන්න එපා. බේතුත් තියෙනවා කෙලෙස් සහිත නිදිමතට. මේක එන්න පුළුවන් එකක් හිතලීන වීමක් වෙනවා. අන්න ඒක හෙලි කරන්න පුළුවන් නම් අපිට තේරෙනවා ඒ වෙලාවේදී කිංචනයක් නොසොයා මේ ඇතිවෙච්ච ඇඩ්‍රස් නැති තත්ත්වේ ඉන්න ඒ කිංචන එයි. එන කිංචනෙට තරහ වෙන්නත් එපා. ගැස්සිලා සද්දයක් ඇලුඹ ඇහැරි. කුඹියක් කලඹ ඇහැරි. දැස්සක් වැහලුඹ ඇහැරි ඒ කිංචනයක් වෙනවා. ඒක ඒ පටිච්චසමුපාද හැටියට වෙනවා. උඹ අකිංචන නැත්තම් ඒ මොනවාක අල්ලගන්න නැත්තම් ඉඳලා අල්ලපු තැනට ආව. දැන් අපි අල්ලපු දෙයට තරහ වුණොත් අල්ලපු නැති එකට මනාපයක් තියෙනවා. අල්ලපු නැති එකට තරහ නම් අල්ලන දෙයක් තියෙන එකට මනාප වෙනවා. ලෝකයාගේ තියෙන අල්ලන තියෙන දෙයක් තියෙන එකට මනාප වීම තමයි මේ භෞතික වාදය කියන්නේ. ශිෂ්ටාචාරය කියලා කියන්නේ. උගත්කම කියලා කියන්නේ. තණ්හා, මාන, දිට්ඨි, රාග, ద్వේෂ. ඉතින් අන්නේම දෙයක් නැති තත්ත්වෙ ඉන්න පුළුවන්කම කිසිම දෙයක එල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම තමයි සරුවචාන්සේගේ නිෂ්පාදනය කියනවනම් යමක් නිෂ්පාදනයක් කියලා. ওই මොනම දෙයකට එල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒක එතනින් මම නතර කරනවා මගේ අදහස් දැක්වීම. අපි යනවා මේ සාකච්ඡාවේ විවෘත වටේට. ඔක්කොම අකිංචන වෙලා ගිහලා තියෙනවා. ඉතින් මේ පැත්තේ එච්චර ගෝසාවක් නැති නිසා මම කමල්ගෙන් අහනවා කාට හරි මත ප්‍රකාශ කරන්න කමඨාන් සුද්ධ කරන්න එහෙම නැත්නම් යෝජනා ඉදිරිපත් කරන්න චෝදනා ඉදිරිපත් කරන්න තියෙනවනම් අවස්ථාව ගන්නයි කියලා. එහෙමයි ගෞරවනීය සාවිනාස අවසරයි. දැනට මේ පැත්තෙන් අපිට දැනුම් දීලා නම් නැහැ තවම මත ප්‍රකාශන හෝ ප්‍රශ්න තියෙනවා කියලා. කවුරු හරි කෙනෙක් එහෙම ස්වාමීන් වහන්සේගේ මත ප්‍රකාශ කිරීමක් හෝ ක්වෙස්චන් එකක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන්. හැබැයි අනිතර ඩිස්ටර්බ් නොවන විදිහට හොඳම වැඩේ තමයි ප්‍රශ්නයක් තියෙනවා නම් අත උස්සලා දැනුම් දෙන එක. අත උස්සන විදිය අපි හිතන විදිහට කලින් කියලා තියෙනවා. සාමාන්‍ය PC එකක් පාවිච්චි කරන කෙනෙකුට participant tab එකට ගියාට පස්සේ එතන එනවා raise your hand කියලා එක. ඒක ක්ලික් කරාම host එහෙම නැත්නම් ඔක්කොටම පේනවා එයා පිස්සුව කියලා. ඊට අමතරව මොබයිල් ෆෝන් එකක් Android එකක් පාවිච්චි කරන කෙනෙකුට participant tab එකට ගිහිල්ලා
එතනට ගියාට පස්සේ එන ටැබ් එකේ පේනවා raise your hand කියලා පොයින්ට් එකක් තියෙනවා. එතනින් කරන්නත් පුළුවන්. හරි. ඒ අනුව සාවින්හන්ස ලැබිලා තියෙනවා අපිට එක්කෙනෙක් අත උස්සලා තියෙනවා. හේමා කිත්සිරි වල්ලාරච්චි. ඒ හේමා කිත්සිරිට මම මුලින්ම අවස්ථාව ලබා දෙනවා. මයික් එක ඔන් කරලා තියෙනවා. හේමා කිත්සිරි ස්වාමීන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. ස්වාමීන් වහන්සේ ඔව් ස්වාමීන් වහන්සේ මම කියන්නේ ඊයේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඊයේ මම කමටහන් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වෙනකොට ඒ සමුදාය ඉදිරිපත් කර කමටහන් වාර්තාව ඊයේ කියුවේ. ඒ වෙනකොට සමුදාය ඉඳලා ඉස්සරහට වෙනකන් මම පරියංක භාවනාවේදී අත්විඳ අත්දැකීම් ගැන මම කියන්න කැමතියි. අනික සමාධිය ඉතින් පස්සේ මම භාවනා කරා. භාවනා කිරීමේදී මගේ ඇඟේ ගොඩක් අත වේදනාවන්, ගොඩක් මානසික අදගෙන පොඩක් මේ වැටෙන ගතියක් ආවා. පස්සේ මම ඔබ වහන්සේගේ උපවාන සූත්‍රය සූත්‍ර 4 සමන් දුන්නා. ඒ වගේම කාය සූත්‍රයේ සමන් දීලා ඊට පස්සේ මම ශක්තිය වීර්යය අරගෙන නැවත භාවනා කරා. භාවනා කරමින් යනකොට මට දැනුණා ශරීරයේ ගොඩක් සැහැල්ලු බවක්. ඊට පස්සේ මට හිතුණා මගේ පිටින් ගොඩක් ආතතිය අඩු වෙලා කියලා. ඒකම මගේ හිතට ප්‍රීතියක් ඇති වුණා. ඊට පස්සේ මට නැවත භාවනා කිරීමේ ශක්තිය ඇති වුණා. නැවත භාවනා කරා. දැන් මගේ තත්ත්වය ඊටම සහැල්ලු ගතියක් තියෙන නිසා භාවනා කරනකොට ඊටම අද සුවයක් දැනෙන්නේ ඇඟට. මට දැනෙනවා මේ සුවය ගන්න සුවය ප්‍රතික්ෂේප කරන ගතියක් දැනෙනවා. මට හිතෙනවා මේ සුවය මට අවශ්‍ය නැහැ. මම විතරේ බලාපොරොත්තු වෙන්නේ. මම ඉදිරියට මගේ භාවනාව මෙහෙවන්න කරගෙන යන්න ඔබ වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ කරුණාවෙන් මට මේකට උපදේශක් දෙන්න නිසා මම ඉල්ලා සිටිනවා. එපා වෙලා නැහැ භාවනාව. ඒ සුවයෙන් ඉම ආධාරවලද කියලා මට දැනගන්න. පණිවිඩය ඉදිරිපත් කිරීමේදී අපිට කඩ වීම නිසා බොහෝ විට ආවේ නැහැ. නිසා මම කෙටියෙන් සඳහන් කරනවා මට වැටහිච්ච දේ භාවනා කරන යනකොට පරණ තිබුණු අපහසුතාවයක් දැන් ඉවර වෙලා නැත්නම් ඒක ඉක්මවලා දැන් පහසු තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක සම්බන්ධයෙන් හිතේ ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඇති වෙලා තියෙන මේ පහසුව එහෙම නැත්නම් මන්දෝත්සාහය වෙලා නැහැ කියන වචනේත් ඇහුණා. ඉතින් මෙහෙම තියෙද්දි ඉස්සරහට යන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් මේ මනාපේ ඇති වෙලා තියෙද්දි මනාපේ ආවට ප්‍රශ්නයක් නැහැ. අමනාපේ ඇති වෙලා තියෙද්දි අමනාපේ ආවට ප්‍රශ්නයක් නැහැ. මොකද දැනීම තමයි සියල්ලේම ගැලවුම් කාර්යය. මනාපේ ආවත් අමනාපේ ආවත් ඒක බව දන්නවනම් මේ තියෙන්නේ මනාපේ මේ තියෙන අමනාපේ කියලා බය වෙන්න දෙයක් නැහැ. දැන් වැඩේ බාහිර අරන් තියෙන ලෙඩා බාහිර දීලා තියෙන ICU යුනිට් එකට විසිටර්ස්ලාට යන්න දෙන්නේ නැහැ දැන් ඊට පස්සේ. දොස්තරලා වැඩේ බාහිර අරන් තියෙන බය වෙන්න එපා. එහෙමයි. ස්වාමීන් වහන්සේ මට තව දෙයක් දැනගන්න මම ඊයේ ඔබ වහන්සේගේ ධර්මදේශනාවක් ලබා මේ ද්වේතාවය පිළිබඳ එතනදී ඔබ වහන්සේ සඳහන් කරා විපස්සනා භාවනාවේදී ඇතිවන ද්වේතාවේදී මර්ජ් වෙනවා කියලා. මර්ජ් වෙන්න යම්කිසි කරුණු දෙකක් තියෙන ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ විපස්සනා භාවනාවේදී විදර්ශනාවේදී මර්ජ් වෙන කරුණු දෙක මොකක්ද කියලා. ඒතරදී තමයි සත්‍ය අවබෝධ වෙන්න ළඟයි කියලා ඔබ වහන්සේ කිව්වා ඒතරදී. මේ මර්ජ් වෙන කරුණු මොනවාද කියලා මට ඔබ වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත්. ඒක තමයි සරුවචනාංශේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ ශ්‍රී මුකේ අරපු ගමන් දේශනා කරන්නේ ද්වේමේ භික්කවේ අන්තා. වේදනාසය චෛසිකේ දිගේ මැද භාවයේ කියලා කියන මර්ජ් වෙනවා කියලා කියන්නේ අදුක්කම සුඛ. අර වචන දෙකම දානවා. මනාපමනාප දෙකේ මර්ජ් වෙනවා කියන්නේ මනාපමනාපං කියලා එකට නමක් දානවා. ආස්වාද ප්‍රසආස දෙක ගත්තොත් ආස්වාද ප්‍රසආස දෙක සම වෙනවා. වම දකුණ යන එක සම වෙනවා. පිම්බි මැකිලිම සම වෙනවා. සුදුයි කළුයි සම වෙලා ග්‍රේ ඒරියා එකට එනවා. නැත්නම් කහ කුඩු ගෝණි භාගයකුයි සුදු හාල් කුඩු ගෝණි භාගයකුයි දෙක කලවම් කරාට පස්සේ ඒ කහත් නැති සුදුත් නැති හාලුත් නොවන කහත් නොවන තත්යකටපත් වෙනවා. ඉතින් අර ගෝණි දෙක තමයි නැත්නම් අන්ත දෙක තමයි ඔය කතා කරන්නේ. ඒක පිළිබඳව මට හිතන්න බෑ ප්‍රශ්නයක් තියෙනවා කියලා.
ඔබ වහන්සේට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ කරන මෙහෙ මම ඉතාමත් අගය කරනවා. මට තව එකම කාරණයක් කියන්න තියෙනවා. ඔබ වහන්සේගේ සූත්‍ර දේශනා මම අහුම්කම් දෙද්දි මම පරියංක භාවනාවේදී ලබාගත් අත්දැකීමුයි දෙක 100% සමානයි. මට ඒ ගැන තියෙන්නේ ඔබ වහන්සේ ගැන පුදුම විදිහේ පැහැදීමක්. මේ ධර්මය මුළු ලෝකෙටම අහන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ තරම් මේ ඔබ වහන්සේ දේශනා කරන ධර්මයේ ඉතාම නිවැරදි කියලා මට හැඟුණා ස්වාමීන් වහන්සේ. මොකද මම ලැබපු අත්දැකීම නිසා. ඔබ වහන්සේට තව තවත් මේවා කරගෙන යන්න ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කිව්ව දෙන සියලුම දෙනාට ඒ ධෛර්යයම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ අපි දෙකොල්ලටම එකම පිස්සුව තියෙන. සමහරට පිස්සන් කොටුවකදී හම්බෙන්න ඉඩ තියෙනවා. අපි ප්‍රාර්ථනා කරන ලෝකවාසීන් මේ පිස්සන් කොටුවට පැමිණේවා. ඉතින් බුදුජානනාසේ ගාවට යන්න ගියාම සීය සේනාපතිට කිව්වලු නිගණ්ඨනාත පුත් යන්න එපා ඔය ශ්‍රමණයා ගාවට මිනිහා එන වශියක් තියෙනවා. උඹ සේනාපති නෙවෙයි මොකා වුණත් අහු වෙනවයි කිය. ඊට පස්සේ මේ ඒ වුණාට යන්න ඕනේ. සේනාපති නිසා පස්සේ බුදුජානනාංශ ළඟට ගිහිල්ලා කිව්වලු එන අහපන් ලෝක උච්චරම ලොක්ෙක් නම් ඇයි දේවදත්තට වෛර කෙරුවේ? ඇයි දේවදත්තට අපාය යනවා කියලා කිව්වේ මැරෙන්නත් ඉස්සලා කියලා. ඉතින් අර සීසේනාපති කියලා බොහොම ගෞරවයෙන් කතා කරලා මේවා කරලා අවසරයි ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් අහන්න අවසරයි තියෙනවා. සේනාපතිනේ. උදාගෙන හොඳයි. ඒකට කියනවා මෙහෙමයි ඔබ වහන්සේ මේ දේවදත්තට දැකලා කල්ලාතුව කිව්වා මේ මිනිස්සේ අපාය යනවා කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් කරන තරහටනේ. බුදුන්ස් කියන කතාව ඇත්ත. මම හිතුවේ ඒකවත් දැනගෙන මේක හැදෙයි කියලා හැදුන්නේ නැහැ. අඩුවානේ ඒකවත් ඊට පස්සේ තව එකක් අහනවා. ඊට තව එකක් අහනවා. හතරක් අහනකොට චකිනෝ ස්වාමීන් පළවෙනි එකෙම මට තේරුණා මම මේ උභාන්තිකේ ධර්ම කතිකත්වය බලන්නයි මේ දඟ බෝල දෙක තුනක් කෙව්වේ. උභාන්ති ලස්සනට බැට් කරා. හිට අපේ ගෙදර දාන්නට වඩින්නේ කියලා. බුදුන්ස් කියනවා සීය සේනාපති උඹ සේනාපති කෙනෙක්. එහෙම එකපාරට එහෙම ශාස්ත්‍රෝට මාරු කරන්න එපා. උඹ කෙරේ පිටිපස්ස යන විශාල සෙනගක් ඉන්නවා. ඒ නිසා කල්පනා කරලා බලලා කරපන්. උඹේ යම කෙනෙක් ආචාර්ය කෙනෙක් ඉන්න ධර්මයක් තියෙන ප්‍රතිපදාවක් තියෙන. සංශ මම හොඳට කල්පනා කරලා බලන හිත ආර්දනා කරනවා. ඉතින් පහුවෙන්ද ආර්දනා කරලා බුදුරජාණන් වහන්සේට ඉස්සරහ පැත්තෙන් පනවනකොට නිගණ්ඨනාත පුත්තත් පුරුදු තාලෙට එනවා දානි ගන්න. එයාට කියනවා පිටිපස්සේ පිළිකන්නේ බංකුවක් දාලා මිනිස්සුන්ට කියනවා ගිහිල්ලා ආවලාට දාන ටිකක් බෙදපන් කියලා. ඊට පස්සේ වැඩි කල ජීවත් වෙන්නේ නැහැ. ඊට පස්සේ කොහොම නමුත් ওই කතාවෙන් පස්සේ සීතේනාපති යනවා නිගණ්ඨනාත පුත් හම්බෙන්නේ. ඊට පස්සේ කියනවා වැඩක් නැහැ ස්වාමීන් වහන්සේ අන්න බඩු. ඉන්න බඩු කියලා. ඊට පස්සේ මං කිව්වනේ ඔබට යන්න ඉස්සෙල්ලා ඔබට වශියක් වැටෙනවයි කියලා ඔබ කනවයි කියලා ගිහිල්ලා. ඇත්ත ස්වාමීන් වහන්සේ මම පතන අපේ පවුලේ ඔක්කොටවත් මේ වශිය හම්බෙන්න හොඳයි කියලා. මුළු ලෝකෙටම මේ වශිය හම්බෙන්න හොඳයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේමයි ඔය ටික කියන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා නම් බුදුහාමුදුරු විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ගියාම ආකර්ෂණ ශක්තියක් වශියක් තියෙනවා. ඉතින් ඒක මේ කුවේනි කිව්වලු මගේ මන්ත්‍ර ජප බලෙන් 700ක් කුමරුන් නැතේ. දැන් මම මේ ජප කරනවා. දැන් කුමාරවරු 700ක් නැවුනගලා එනවා මාව හම්බෙන්නේ කියලා. ඒක කුවේනිගේ ජප මන්ත්‍රයකට තමයි මේ කවුද? විජේ කුමාරයා ඇවිල්ලා තියෙන්නේ. ආපු ගම වශී වුණා. වශී වෙලා ළමයි දෙන්නෙක් හම්බුණා. කොච්චරම වශී කොච්චර. ඊට පස්සේ කුවේනිත් එළෙව දරුවෝ දෙන්නත් එළෙව. ඔන්න විජේ රජුරෝ කරපු දෙය. ඉතින් මේ වශීතා අනම්මනම් ගොඩක් දේවල් තියෙනවා. ඒක අරහත් ගොඩක් ධර්මයේ කියවන. ඒකට තන්ත්‍ර විද්‍යාවේ ලොකෝ කතන්දර වගේක් තියෙනවා. මහායාන බුද්ධාගමේ විශාල කතන්දර වගේක් තියෙනවා. සච්චිත්තානන්ද කියලා මහා හින්දු ආගමේ විශාල කතන්දර වගේක් තියෙනවා. බුදුරජාණන් වහන්සේත් ඒවා දාන්නේ. එහෙම වශයක් තියෙනවා. ඉතින් ඒකට කියන්නේ මේ දෙන්නට මේ එකම ಜಾති පිස්සුවක් තියෙනවා. අපි දෙකොල්ලේ එකම පිස්සන් කොටුවේදී හමු වෙන්න ඉඩ තිබේ. අපි ප්‍රාර්ථනා කරනවා අනේ සියලු ලෝක සාසීන් සත්‍යොත් එහෙන පිස්සන් කොටුවටම පැමිණේවා කියලා. අපි මේ සාකච්ඡාවේ මේ ප්‍රශ්න නතර කරලා වෙන ප්‍රශ්න වලට අපි යනවා. එහෙමයි සායනාස අපිට තව ප්‍රශ්න 3ක් තියෙනවා කියලා දැනුම් දීලා තියෙනවා. ඒ අනුව අත උස්සපු ඕඩර් එක අනුව අපි ප්‍රථමයෙන් යනවා සිඩ්නි නගරයට. සිඩ්නි නගරයේ ඉඳලා සම්බන්ධ වෙන බන්දුල සොයිස මහත්මයා. බන්දුල මහත්මයාගේ අවස්ථාවයි මේ. සිඩ්නි සොයිසා. එහෙමයි සායනාස. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට කමටහන් පොඩ්ඩක් සුද්ධ කරගන්න ඕන. නෑ පොඩ්ඩක් නම් දෙන්නේ නෑ. දෙනවා නම් gediy පිටින් දෙනවා. පොඩ නෑ. කියනවා නම් gediy පිටින් කියා. ස්වාමීන් වහන්සේ මේ ලියන්නත් අමාරුයි. ඒකින්ද මම හිතුවා මේ අවස්ථාව ගන්නවා කියලා. මම මේ දවස්වල සක්මන කරනකොට හුඟක් දුරට
කය මේ සක්මනේ ආරම්භයේ බැලීමට ඒ කියන්නේ ස්පර්ශය වෙන තැන බැලීමට හුඟක් උත්සාහ කරනවා. මට එක වෙලාවක ස්වාමීන් වහන්සේ තේරුණා මේ කෙලවර දෙකේ තමයි හුඟක් හිත පිහිටන්නේ. හිත කයේ පිහිටනවා ඒ වගේම දැනීමක් තියෙනවා. සනස කය වම දකුණ කියලා සක්මන පටන් ගන්නකොට මෙහෙවීමක් තේරෙනවා හිත මෙහෙවන හැටි. ඉතින් මම ඊයේ සවනස මේ වාඩි වෙලා පරයන්කේ කරනකොටත් හුඟක් වෙලාවට මේ කයට හිත යනවා. ඒ වගේම ආස්වාස ප්‍රස්වාසයට වැටෙනවා. කය හොඳට හිත සකස් වෙලා යම් ප්‍රමාණයකට ගිහින් ඒසත් එක්ක වැටලා ඊට පස්සේ ආයි ආස්වාස් ප්‍රස්වාස වෙනවා. ඉතින් මේ දෙකත් සමබර කරගන්න මම හුඟක් උත්සාහ කරා. ඒ වගේම ආස්වාසෙත් මුලට යන්න හුඟක් උත්සාහයක යෙදුණා. සමහරවිට මට මේ ප්‍රශ්නයක් වඩා මේ අහන්න තියෙන වංශකෙන් ටිකක් භාවනා කරලා ඉවර වුණාම මට තේරෙනවා මේ ඇඟේ නිකන් ලොකු වෙනසක් වගේ ඒ වගේ නිකන් ඔළුව නිකන් තෝන්තු වෙච්ච ගතියක් ඒ වගේ දෙයක්. හැබැයි ඒක මම සතියට වක් කරගන්න උත්සාහ කරා. ඒ වුණාට ඒක විශේෂයෙන් කැමැත්තක් අකමැත්තක් නැහැ. ඉතින් මට හිතෙනවා වංශකෙන් පොඩි උපදේශක් ඉල්ලනවා කියලා. ඔව් භාවනාවේ අමෝරාවක් පේන්න තියෙනවා. අරක බලන්න මේක බලන්නේ අනේක. මොන බණක් ඇහුවත් ඒකෙන් කොනක් ගන්නවා. ඊට පස්සේ භාවනාවේ ස්වභාව වර්ධනයක් ස්වභාවික ප්‍රගමනයක් වෙනුවට ඒක බලන්න හදනවා. ඉතින් එතකොට භාවනාව විකෘති වෙනවා. මඤ්ඤණාවක් කියන්නේ යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤත. මඤ්ඤණාව නෙවෙයි මේ බණේ වෙච්ච දේ සිද්ධ වෙන වෙලාවේදී දැන් මේක තමයි වෙන්නේ කියලා එතෙන්දී අඳුර ගන්න පුළුවන් නම් නැචරල් සිලෙක්ෂන් එකට යනවනම් අන්න දක්ෂයා. නැත්තම් මේක කරන්න හදන එක තමයි ඔය තෝන්තුවට හේතුව. ඒක එච්චර බරපතල දෙයක් නෙවෙයි. මේක හරියට මේ කාමයේ ලබා ගැනීම සඳහා මිනිස්සු දිවා රාත්‍රී වෙහිසෙන්නේ අමුඩ ගහගෙන. එච්චර අමාරුවක් නෑ මිනිසුන්ට ඒකේ. දැන් මේ ලැබලා තියෙන කාමේ නෙවෙයි කාම සංඥාවක් නෙවෙයි. මේ භාවනාවේ ධම්මුද්දච්චයක් ඇවිල්ලා එහෙම නැත්නම් මාත් මේක කරගන්න ඕනේ මේ ස්වාමීන් වහන්සේ මට කිව්වා මුල බලන්න කියලා අග බලන්න කියලා දැන් අරමුණ බලන්නේ නැහැ මුල මැද බලන්න හදනවා. ඉතින් ඒකට වෙලාවක් එයි භාවනා මෝරනකොට වෙලාවක් එයි. ඒකට තීරුම් අරගන්න ඕනේ මෙන්න මේක තමයි ඒ කිව්වේ. ඒක කරන දෙයක් නෙවෙයි වෙනකොට වැටහීමක්. ඒක තියෙන්නේ ඩිඩියුස් කරනවා කියලා කියන්නේ ඉන්ෆරෙන්ෂල් නොලෙජ්. විපස්සනා ඥානයක්. ඒක තටමලා ගන්න බෑ. ඔය තටමඬ යෑම නිසා අපු වෙන්න ඇතිව තෝන්තුව කියන වචන තියෙන නරක දෙයක් නෙවෙයි. නමුත් ඒක ඉතින් සිඩ්නි සොයිසාගේ හැටි. මොනවයි බණේදී අහුවත් අපි ඒක හපලා කන්න හදනවා. ඒක ස්වභාවයි. නමුත් තීරුම් අරගන්න ඕනේ මේක අර අමෝරාවෙන් මේ ගෙඩි අඹ ගෙඩි ගල් ගහලා කඩලා කන්න හදන ගතියක්. ඕක ඉදිරිය වැටෙනකන් ඉන්න. ඉදිරිය වැටෙන වෙලාවේදී මුල පෙන්න වෙලාවේ කවදාවත් මැදාග පේන්නේ නැහැ. මැද පේන වෙලාවේ කවදාවත් මුලාග පේන්නේ නැහැ. අග පේන වෙලාවේදී කවදාවත් මුල මැද පේන්නේ නැහැ. ඒක සාධක පෙන්වන්න තියෙනවා නම් ඒ කියනවා මේ චිත්තාර්ථ සාරිපුත්ත පුත්‍රජානනාංශය සඳහන් කරලා තිනවා අතීත කාලය පිළිබඳව අපි කල්පනා කරන කිසිම වෙලාවක හිත වර්තමානට ගන්නත් බෑ අනාගතයට යන්නත් බෑ. වර්තමානයේ ඉන්න වෙලාවේ අතීත අනාගත දෙකට යන්නම බෑ. අනාගතේ ඉන්න වෙලාවේ අතීත වර්තමානට යන්න බෑ. මේවා එක්ස්ක්ලූසිව්ලි ඩිෆරන්ට්. හැබැයි මේ තුන පිළිබඳව අපි කතා කරන්නේ අන්වේ ඥානකින් ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එකකින් ණය විපස්සනාවයි. ඉතින් ඒක නිසා ඒ තුන වෙන වෙනම තියෙන නිසා මුලැමැදාක බලන්න කිව්වට කවදාවත් ප්‍රත්‍යක්ෂ වශයෙන් බලන්න බෑ. මුල බැලුවොත් මැදාක පේන්නේ නැහැ. ඒක මූල ධර්මානුකූලව හැටි. ඒ බලපු ඔක්කොම එකතු කරලා ප්‍රකාශ කරනකොට තුන වාක්‍ය තුනක් එකතු කරලා තමයි අපි ওই ණය ක්‍රමයට මම මේ මුලක් දැක්ක මැදක් දැක්ක අගක් දැක්කයි කියලා කියන්නේ තුන් පොලක දැකපුවා එකතු කරලා. ඉතින් ඒක ඇර වෙන ගන්න දෙයක් නැහැ. එච්චරම තමයි ලෝකයට තියෙන එකම ටූල් එක. ඒ තුන් පොලක හදපුවා එකතු කරලා හදන එක. ඉතින් ඒක තේරුම් ගන්න ඔය රේඛීය ක්‍රමයට යන්නේකන මුල බලන්න හදනවා. මැද බලන්න හදනවා. අග එහෙම කරන්න බෑ. ඒක පටිච්චසමුපාදයේ හැටියට තේරෙන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියනවා. පෙළ ගැහෙනකොට වෙලක මුල පෙන්නවා, වර එක මැද පෙන්නවා, වර එක අග පෙන්නවා. ඒකෝට දැනගන්න ඕනේ. දැන් මේ පෙන්වන්නේ මේකයි ඊට සාපේක්ෂව මුල පෙන්වන්න දන්නවා. දැන් මේ මැද අග පේන්නේ නැහැ මේ වෙලාවේ. මැද පෙන්වනකොට දන්නවා මුල මැද පේන්නේ මුල අග පේන්නේ නැහැ. ඒක මේ
ප්‍රත්‍යක්ෂ ඥානෙ නෙවෙයි චිත්තාමේ ඥානකින් ගන්න. අන්නේ දේ හෙලි කරන්න පුළුවන් කෙනෙක් රචකයෝ ලෝකේ ඇත්තේ නැහැ. මේ රචකයා හිතන දේ, විච්ච දේ, සංකල්පයි යථාර්ථය කලවම් කරගෙන බොරු නෙවෙයි කියන්නේ හරි අහිංසකයි. හැබැයි කිරි ගොමයි කලවම් කරගෙන ඉන්නේ. කිරි මූත්‍රායි කලවම් කරගෙන තියෙන. ඉතින් කිරි දෝන වෙලාවේ මූත්‍ර අත ගන්න එපා. ඒතර කිරි ටික සවුත් වෙනවා. කිරි දෝලා පැත්තකට තියලා පස්සේ ගොම මූත්‍ර අත ගෑවට කමන්නේ. ඉතින් අපේ අර භාෂා විලාසයේ තියෙන සංකල්පේ මොකද්ද නැත්නම් හිතලා බලුවේ මොකද්ද, ඉබේ පෙනුනේ මොකද්ද නැත්නම් බැලුවේ මොකද්ද, පෙනුනේ මොකද්ද කියන දෙක අතර සකර්මක අකර්මක ભેදයක් තියෙනවා. මේ දඬුවම් කළ යුතු වැරද්දක් නැහැ මෙතන. මේක කාලා තමයි අපි ලෝකයා කොච්චර sannivedana පටලවිල්ලකද ඉන්නේ. මේක කොච්චර දරුණුද කියනවා මේකම පාවිච්චි කළ රාජ්‍ය නායකයෝ මිනිස්සුව තල්නවා. විවස්ථාව කියන්නේ වෙන මොකක්වත්ම නෙවෙයි. මේ පර්ප්ලෙක්ස් මිනිස්සයා තලලා ඌත් ඉන්නේ ඒ පර්ප්ලෙක්සිටි එකේම තමයි. හැබැයි ඌ දන්නවා මේකේ මිනිස්සයාට මේ මිනිස්සයා දෙකට දෙතෑවර වෙලා ඉන්න ගතියෙන් වැඩ ගන්න හැටි. ඉතින් බුදුරජාණන් වහන්සේ මහා නිහඬ විප්ලවයක් පෙන්නනවා. ඒක දෙකක් තියෙනවා ගොයෝ. එකක් ප්‍රත්‍යක්ෂ, එකක් සංකල්ප. ඔය ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ අත්දකින්න direct under your very nose කියලා කියනවා. සංකල්ප කියලා කියන්නේ මේ දැන් බනට ආපු එක. එහෙම නැත්නම් දැන් හිතපු එක අපි කරලා බලන්න හදනවා. අන්නේ දෙක ඔයින් තොරව වෙන ක්‍රමයක් නැහැ සොයිසා. ඉස්සරහට යන්න. ඔය අරින්නේ නැණි දිගට යනවනේ. ඒ නිසා කවදා හරි තීරේ මේ දෙක ගලවනවා කියන එක අන්තයට පුළුවන් කිරෙන් වතුර වෙන් කරලා බොන්න. ඒ වගේ අපි බලන දේ මොනවද, පේන දේ මොනවද, අහන දේ මොනවද, ඇහෙන දේ මොනවද. ඉතින් මේක පොඩ්ඩක් අනවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් තොරතුරක් වශයෙන් කියනවා ඇහෙන දේ කෙලස් නෑ, අහන දේ කෙලස්. පේන දේ කෙලස් නෑ, බලන දේ කෙලස්. මොකද බලනවා කියන්නේ සංස්කාරය. සබ්බේ සංඛාර දුක්ඛ. ඉතින් ඔය තමයි තෝන්තුව කියන්නේ. නමුත් මේක ඉතින් ධර්මයේ වෙනුවෙන් ඒක නිසා අපි යොමු කරගෙන යන්. හැබැයි මේ මං දීපුත්‍රේ සහ මේකට හිතේ දීම නිසා ඉස්සරහට මේ සඳහා සූදානමකින් යයි. ගියාම ওই තියෙන තෝන්තුව සහ අඩුවීම ඥානයක නැත්තම් මේ වැඩියට සූදානම් ගතිය වැඩිවීමක් වේවා කියලා මම නතර වෙනවා. කම අවසරයි සායනස ඊළඟට අපි යනවා බුද්දිස් ෆිලොසොෆි. මම දන්නේ මේ බුද්දිස් ෆිලොසොෆි කියන එකේ ඉන්නේ. ඔබ දන්නේ ඔබ දන්න දෙයක් තියෙනවා නම් කියන්න බෑනේ. ඕක දන්නේ නැහැ. මම ඊළඟට ආරාධනා කරනවා බුද්දිස් ෆිලොසොෆි එකෙන් සම්බන්ධ වෙන එම තැනත්තට හෝ තැනත්තියට හෝ මෙහෙණින් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. පෙරවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ කිරිඳිවැල පිළිසරණ විදුලි ආරාමයේ. ස්වාමීන් වහන්සේට নমස්කාර කරනවා. ස්වාමීන් වහන්සේ මීට කලින් මාසයකට කලින් ඔබ වහන්සේට දහම් භාවනා ගැටලුවක් ඉදිරිපත් කරා. භාවනාව කරගෙන යද්දී සුපුරුදු පරිදි කරන්නේ ආනාපාන ස්වාමීන් වහන්සේ. එතකොට ඒකෙදි කලකිරීම එපා වීම සහ භාවනාවට යාමේ ඒ ගැටලුව තිබ්බා. ඔබ වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරාම ඔබ වහන්සේගෙන් පිළිතුරු ලැබුණා. වීර්ය සහ ශ්‍රද්ධාව මදි නිසා මේ தત્ත්වය ඇති වෙච්ච බවත් ඒ අඩුපාඩු හදාගෙන නැවත මේ පරිපාලන කරන ලෙස ඉතින් ඒ අඩුපාඩුත් හදාගෙන නැවත භාවනා කරන්න පෙළඹුණා. අර ස්වාමීන් වහන්සේ අර මූලික වශයෙන් පොඩි පරයන්කේ පරිසල මම දැන් මෙතන කියලා සිතලා සිත එක අරමුණක විනාඩියක් වගේ පමණ භාවනාවක් කරලා තමයි ආනාපානයට සිත ගන්නේ. එහෙම අරගෙන ආනාපානයේ කලින්ට වඩා පෙර කරනවට වඩා දැන් මාස සියුම් තමයි පටන් ගන්නෙ. එහෙම ගිහිල්ලා චක්‍රාකාරයෙන් කියන ආනාපානයේ සියුම් වෙලා නොදැනී ගිහිල්ලා තවට ගොරෝසු භාවය ඇති වෙනවා. ඒ වගේ වට කිහිපයක් යන බව දැක ගන්න ලැබුණා. ඉතින් එහෙම කරගෙන යද්දී ලොකු අදිෂ්ඨාන ශක්තියක් සහ ඒ කියන්නේ එන සිතුවිලි වලට ඔබ වහන්සේගේ පරිදි සතියෙන් සියලු දේ නිරීක්ෂණය කරන්න හැකියාව ලැබුණා. යම් අවස්ථාවක ඒ කියන්නේ පපුව නිකන් එළියට යනවා වගේ නිකන් අර මරණාසන්න අවස්ථාවකට මුහුණ දෙනවා වගේ අවස්ථාවක් වෙනවා. ඒ වගේම අර උඩින් ගිහිල්ලා වෙනවා. එතකොට
එහෙම නැත්නම් කය වැටෙනවා නිකන් මේ ඒක කියන්න තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. විශාල කයේ තිගැස්සුමවල් එහෙම ඇති වෙනවා. ඒ වෙලාවට ටිකක් අර ලැජ්ජාව ගතියකුත් තියෙනවා. ඒ කියන්නේ මේ මොකද්ද වෙන්නේ කියලා නැවත අදිෂ්ඨාන පූර්වකව ඒ කියන්නේ සතිය පිහිටවලා භාවනාවට යෙදෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔබ වහන්සේගෙන් පාද නමස්කාරයෙන් ඉල්ලා සිටිනවා මින් ඉදිරියට භාවනාව කරගෙන යාම සඳහා ඔබ වහන්සේ උපදෙස් දෙන ලෙස. ඔය මට සුද්ධ කරගන්න කාරණාවක් තියෙනවා මෑනියන්ට ඔහොම ලයිව් කනෙක්ට් වෙන්න පුළුවන් නම් කලින් තිබුණ නිදිමත ගතියයි දැන් තියෙන මේ එක්සයිට්මන්ට් හිතා ගන්න බැරි දෙයකට යන ගතියයි දෙකේ තමන්ගේ පෞරුෂත්වයේ පැත්තෙන් බැලුවොත් කොයි එකද හොඳ කියලා හිතෙන්නේ අර කම්මැලිකම තිය හොඳයි මේ තිගැස්මට වැඩිය නැත්නම් තිගැස්ම ගතිය හොඳයි තිබුණු කම්මැලිකමට ගතිය කියලා ওই දෙකම ගැන කතා කරපු මෑනියගෙන් මම ඇහුවොත් ඒක පිළිබඳව තමන්ගේ අගේ ආඩම්බරයේ වගේ විභාගය ගැන මොකද කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ අර මේ පෙරලිකාර දේවල් අත්දකින්නකොට භාවනාවේ යම්කිසි ශ්‍රද්ධාවක් වීර්යයක් මේක يعني අදිෂ්ඨාන ශක්තියක් තියෙනවා මේක තමයි විය යුත්තේ කියලා අර ඉදිරියට යෑමේ ඌමනාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ උද්‍යෝගිමත් භාවයක්. ඔව් ඒක සතියේට යහපැත්තෙන් බලපාන නැත්නම් අයහපත් පැත්තෙන් බලපානද කියලා ප්‍රශ්නේ හරියටම ෂාප් කරලා ඇහුවොත් මොකද කියන්නේ? පෙරට වඩා ස්වාමීන් වහන්සේ සතිය සිහිය පිහිටවන්න මම හිතනවා යහපත් කියන්නේ එන මොනවාක සුද්ධ කරන්න තියෙන කමටහන් සුද්ධ වෙලානේ තියෙන්නේ මෑනියෝමනේ කියන්නේ ඒ නිසා මේෙන් ඉන්නවා විශාල පිරිසක් මේ වගේ වැඩසටහනකදී මෑණිවරුන්ට සම්බන්ධ වෙලා කමටහන් සුද්ධ කරගන්න පුළුවන් තත්ත්වයක් මතුවලා තියෙනවා කියලා ඒ මොකද හුඟක් වෙලාවට එහෙම මෑණිවරුන්ට එහෙම සම්බන්ධතාවය නැති නිසා මම පිළිසරණට ඉල්ලා හිටිනවා හැමදාම මේ වගේ තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න මේ මෑනියෝ ඉදිරිපත් කරපු ප්‍රශ්න වගේ එකක් අරගෙන මේ මෑනියෝ දැන් කරපේක රෙකෝඩ් වෙලා තියෙනවද කියලා අපි අහමු සංඝ සුබද්ද සාංශිකේ ඒක ලියන්න. ලියලිවලා ඒක පිළිසරණටම අපි බාර දෙමු. මෙන්න මේ කම්මැලිකමක් තියෙනවා. ඒ කම්මැලිකමට මේ විදිහට වැඩ කෙරුවොත් ඊට පස්සේ කුලප්පුවක් එනවා. උනන්දුවක් එනවා. ඉතින් මේ දෙකෙන් එතකොට කවුරු හරි සම්බන්ධ වෙන්න පුළුවන් නේ ලොප්පුව පැත්තෙන් හෝ කම්මැලිකම පැත්තෙන්. එතකොට ඒ දෙන්නත් එක්ක යන්න ගමනක් තියෙනවා. අපි මේ වේදිකාව සකස් කරලා දෙනවා පිළිසරණට. ඔය ෆිලොසොෆි යනම් මනම් දාන්න එපා කුණු හරපුවා. මේ පිළිසරණ කියලා දාපුවා නම් ඉවරයි. එතකොට මේ පිළිසරණ කියන්නේ අපි දාපෙකුත් නෙවෙයිනේ. දෙන්න කොහොමද දාගත්ත එකනේ. මොකද්ද මේ කොරතොර මහත්තයා. මේ ඉතින් ඒක නිසා ඒ වගේ දෙයක් ලියලා මේ කමල්ට යවන්න අද ප්‍රශ්න මේකයි උත්තරේ මේකයි මේ අනුව Tamanටම තේරෙනවා. අර තිබිච්ච සද්දා වීර්ය සතිය කම්මැලි වෙලා තිබෙන එක දැන් උනන්දු පැත්තක් තියෙනවා. හැබැයි සතියෙන් බැලුවා නම් ওই දෙකම එකයි බබෝ. කම්මැලිකමයි මේ ඇතිලා තියෙන උනන්දුවයි දෙකම සමවිචි දවස තමයි නිවන් දකින්නේ. කම්මැලිකමට වැඩිය කුලප්පුව හොඳයි කුලප්පුවට වැඩිය කම්මැලිකම හොඳයි කියන තාක්කල් තාම කෙල්ලි ගතියක් තියෙන කෙල්ලක් ගතියක්. මෑණි ගතියක් නැහැ. මෑණි කෙනෙක් වෙනකොට ওই දෙකටම සම වෙනවා. ඒතෙන්ට ගෙනියා ගන්න පුළුවන් මේක ලියලා දෙනවා. මොකද කියන්නේ ලියනවාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒයි කියන්නේ તો කරන්න දෙයක් නැහැ. ලිවට පස්සේ කමල්ට යනවා කමල්ගෙන් යනවා රාජිකාට ඒකී අඬනවා. පස්සේ හලාකොන් කියලා තිනවා තනසලා නලවලා පිනවලා ඒක එහෙම තමයි රාජිකා අපි දෙන්න කරමු සාංශ බයින් වෙලා මම ලියලා රාජිකා පරිස්සම් ගියා හලාකොන් කියන්නේ කතෝලිකයෙක් ඒක ඔක පරිස්සම් මයිත් එකත් ඇවිදලා අවුරුදු 7-8ක් ඉඳලා තියෙනවා පරිස්සමෙන් ඵලයන් ඌ පාලි හොඳටම දන්නවා ඉංග්‍රීසි හොඳටම දන්නවා ඒ වුණාට උකයි වැඩ ගන්න පුළුවන් මොකක්ද කියලා කතෝලික වුණා. මොකද වයිෆ් හොඳයි මයිත් එක. ඉතින් එන්නේ චේන් එකක් ඔය යන්නේ. ඒ නිසා මෑනියෝ එන්න මුලට ඇවිල්ලා මේක රචනා කරලා මේ කම්මැලිකම ආපුවම අපි චෝදනා කරන හැටිත් ඊට පස්සේ ඒක අනිත් පැත්තට යනකොට තද වේගයකට යනවා. එතකොට මේ දෙකෙන් මෑනියෝ කිව්වා මම කියනවා කට්ටිය අහගෙන ඉලා කියන්නේ කලබල වෙන එක හොඳයි කියලා. සිල්ලක්කාරකම හොඳයි කියලා. මාත් කියනවා දඟත් ටිකක් ඕනේ හැබැයි පුතේ පරිස්සමින් හා එනිසා හැබැයි මෑනියෝ පරිස්සමින් හරිද? එහෙමයි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. එහෙමයි සායනස ඊළඟට අපිට දැනුම් දීලා තියෙන්නේ අපි යනවා ඊළඟට පන්සයට සායනස පන්සයේ සිට සම්බන්ධ වෙන ප්‍රාවි යශෝදරා කියලා මහත්මයා අපේ අර කවිකා රම්මණ්ඩි. හරි හරි. එහෙමයි සායනස මම මයික් එක. හැබැයි කවියක් කියපන් කොල්ලා හරිද?
හරි. රවි යසෝදරා මයික් එක අන්මියුට් කරන්න දෙන්නේ නැහැ මේ පැත්තෙන් මට. ඔය පැත්තෙන් එහෙනම් කවිය හරි ලියන හොඳයි. කවි ලියනවා තමයි ඒක. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ඔබ වහන්සේට මට සියලු උත්තර ලැබුණා දැන් කියපු දැන් කතා කරපු දේවල් වලින්. ඔව්. මම කටහඬ එක්කෝ ඇහෙනා වගේ මට තේරෙනවා. ඒ ඉතින් මට තියෙන බයට ඔය වෙලා තියෙන්නේ. ඔබ වහන්සේට මම ඉතින් මේක කියන්නම ඕනි. මම ඉතින් ඔබ වහන්සේ ගාවට එනකොට අන්තට්ටුවකුත් එන්න පටන් ගන්නකොට තමයි ආවේ. මේ තියෙනවා ආපු කට්ටියක් තියෙනවා පරණ ගලවපන් තට්ටුත් තියෙනවා බය වෙන්න එපා නැතුව උනාට ප්‍රශ්නයක් නැහැ. හොඳයි කියන්නේ. ඉතින් අන්තට්ටුව ආයේ නැහැ කඩලම ගියා. මේ ඊට පස්සේ ඔබ වහන්සේගේ සක්මන් භාවනාව ඉගෙන ගත්තා. භාවනාවට ගුරුවරයෙක් හිටියේ නැහැ. ඔහේ පේන ඒවා බල හිටියා මිසක් ඔය යන තැන හිටියා. දැන් ආනාපාන සතියට හිත වැටිලා ආනාපාන සතිය විතරමයි කරන්නේ. අර ඔබ වහන්සේ කිව්වා වගේ ඔබ වහන්සේගේ ධර්මය භාවනාවේදී මම දකිනවා. එතකොට හරියට නිකන් මේ ඔබ වහන්සේගේ බණ සංස්කරණය වෙලා මට යනවා වගේ ඒ භාවනාවේදී ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඉතින් මට හිතෙනවා දැන් ඔබ වහන්සේගේ සියලුම දේ සංස්කරණය වෙලා මට මේ පේනවා දැන් ඇත්ත පේනවා කියලා. ඊට අමතරව ස්වාමීන් වහන්සේ මට දැන් අර ඇඩ්‍රස් කොහොමත් නැතුව හිටියේ දැන් නම් ඇඩ්‍රස් තුත් නැහැ. දැන් අර භාවනාවේ කඩලා දැකලා ඒ ඔක්කොම දැකලා දැන් නිකම් පේන දේ ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ හිනත් යනවා සමහර වෙලාවට දැන් මම වැටෙන තැන් බලලා ඉතින් සමහර වෙලාවට නමුත් දාගෙන තියෙනවා මගේ හිතේම දැන් ඇවිල්ලා මේ ඔය කුණු ගොඩවල් අවස්සනකොට මමම දාගෙන නිලමැස්සි ඇවිල්ලා වන්න අවස්සනවා කියලා ඉතින් දැන් ඇඩ්‍රස් උත් නැහැ හරිම සතුටින් ජීවත් වෙනවා මගේ හිත ඇතුලේ ඉතින් ඔබ වහන්සේට කියන්න හිතුණා ඉතින් අංගෙන් ඉස්සලා කැඩුන එක ලොකු දෙයක් මොකද මේ ඕනේ එකට ඉතින් ගානක් නැහැ කියලා ජීවත් වෙන්න මම ඉගෙන ගත්තා. ඉතින් ඒකට ඔබ වහන්සේට ගොඩාක් පිං. ඔබ වහන්සේ කියන බණ හරිම සත්‍යයක්. ඒ කියන්නේ අං එන අයටත් අං එන්න ඉස්සරහටත් මාර්ගය යන අයටත් ඔක්කොටම එක සමානව පණිවිඩයක් දෙනවා. ඉතින් ඒක හම්බෙන එකත් මම හිතන්නේ ගොඩක් වාසනාවක් කියලා මම හිතනවා. ඔය කවිය සංස්කෘත ශ්ලෝකයක තියෙනවා මට ශ්ලෝකේ මතක නැහැ. නිලමස්සගේ තුඩ කවදාකවත් කෙලසන්න බෑ කියලා. ඒකේ ඕනම දෙයක් කෙලසන්න පුළුවන්. හැම කුණු කන්දලයටම වහනවා. ඒ ගිල මොකේ වැහුවත් කෙලසෙනවා. හැබැයි නිලමස්සගේ තුඩ හොඬය කියලා කියන්නේ හොඬේ යග තියෙන එක කවදාකවත් කෙලසෙන්නේ නැහැ. ඒ නිසා නිලමැසි කොට තුඩක් තියෙනවනම් අපිට එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක කෙලසෙන්නේ නැහැ කවදාකවත්. ඒකට තවත් එකක් කිට්ටු කරලා කියනවා මම කියන්නේ. ඒක ශ්ලෝකේ තියෙනවා. උඹ ශ්ලෝකේ හොයාගෙන වරෙන් එතකොට කීයදයි කවියක් කියන්නේ නැද්ද? ස්වාමීන් වහන්සේට ගීතයක් කියන්න. අන්න මොකක් හරි මම ඒක කියන්නේ හිටියේ කමල් සහෝදරයාට ඒක මං කිව්වා අපිට වෙලාව හම්බුනේ නැහැ. ඇත්තමයි. ඔබ වහන්සේ වෙනුවෙන්ම තමයි මම ඒක අවුරුදු 9 දී හුඟක් ගායනා කරපු ගීතයක් මම ඒ කියන්නේ හුඟක්ම ගායනා කළා. ඒක නිසා මේ මට ගීතේ ඔබ වහන්සේ වෙනුවෙන් කියන්න කියලා එදා හිතුණත් ඒක මේ අපිට වෙලා හම්බුත් නැහැ ඒ ගීතේ කියන්නේ. හරි ඔයදා දැන් දෙනවා ඒකට වැඩි චරිතුරු ගන්න නැතුව සින්දුවට බහිමු. හරි. මොනවද යන්නේ අකුරු චාතියක් මල් පෙතිවල කවුතෝලියලා කොහොමද යන්නේ මේ බලියන්නේ පාට පාට ඉරි හැද ගහලා පුතා දන්නේ නැහැ හඳ ඇති කාලිට වනාන්තරේ හරි වැඩ කෙරෙති බෝසත්වරු බණ කතා කියති වන දෙවඟනු මල් වෙලලියති මේ වගේ ලස්සන පාට අපට නැහැ
කොතනින් මේවා ගෙන එන්නේ කොහොමද අම්මේ මේවා කියන්නේ මට නැහැ මොකවත් තේරෙන්නේ ඉර පායනකොට ඉර බැස යනකොට පාට වලාකුළු ඇත අහසේ ඒවා ඉන්නේ මල් පැහැගන්වයි ඒවා කිරෙන්නේ හොර රහසේ අම්මේ අම්මේ අර පුංචි කුරුල්ලෝ කිචි බිචි ගා මොනවද කියති උන් දන්නවා ඇති මේ මල්වල ඇති අකුරු නිතර නිතරම බලති ඕ මගේ සූකිරි පුංචි පුතේයෝ කුරුළු ගීතවල රස මතුවේ එක තාලෙට කියන කී මල් පුලවල තව ලියවේ බිම බැලුවත් මල් උඩ බැලුවත් මල් පුංචි කුරුල්ලෝ ඉකිලෙනවා හැමදාම ඇයි මේ වගේ නැත්තේ මල්ද කුරුල්ලන් කොයි යනවා බුදුහාමුදුරුවෝ ඉපදුණු කාලෙට කවදත් ඔහොමයි පුතුනි මගේ මිනිසුන් වාගෙම සතුන් වාගෙම ගහකොළවලටත් සතුට දැනේ අම්මේ අර අප සාදු කියනකොට බුදුහාමුදුරුවෝ මල් දැකලා දුටුවද ටික හින ලස්සන ඉස්සර කිව් බන මතක් වෙලා ඉක්වනින් කිව්වා ස්වාමීන් වහන්සේ. ඕකට අර සුරංගි තරහ වෙනවා ඒකේ විතරයි හිටියෝ සින්දුව කියන්නේ බ්‍රිස්බේන් වල. දැන් අහගෙන ඉන්නවත් දන්නේ නැහැ මම ඔච්චර කාල සුරංගිට තමයි සින්දුව පට බැඳලා තිබ්බේ. මේ හරිම ලස්සන සින්දුවක්. දැන් උඹලා දෙන්න ඔය දෙන්නම ගෑනු නිසායි ප්‍රශ්න තියෙන්නේ. කමල්ට නම් ඔය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නෑ නේද කමල්? නෑ ස්වාමීන් වහන්සේ මං කියන්න ඕනි මේ සින්දුව මම එක දවසක් ගිය පාර රීට්‍රීට් එකේදී රෑ එක පාට මතක් කළා සතුටට මං තනියෙන් කිව්වා හරිය ආසාවෙන් අවුරුදු 9ේදී කිව්ව සින්දුවක් මේක හරියට අර කොන්ෆිඩන්ස් එකක් වගේ ස්වාමීන් වහන්සේ මේ සුරංගනියක් හිටව කොහෙද ඒක කිව්වා කියන්නේ කියලා මට ඒකට හිනක් ගියා එහෙම ඇයි මේ ස්වාමීන් වහන්සේත් මේක එනේ මේ කුස්සිය අම්මලාට භාවනා කරන්න වෙලා ගිහලා වෙන දේවල් තොපිට මේ එක එක රට රාජ්‍ය වල කොරෝනා දාගෙන වසංගත පරංගිය හදාගෙන අඬ හිටපියොත් දැන් රෑ භාවනා කරන්න ගිහලා සින්දු කිය හිනාවේ මෙයාට කියන්නේ හිනා යන බිම්මල් කාලයි කියලා අපිත් සන්තෝෂෙන් ඉන්නේ හැබැයි මේ හිනා යන කාලේ මෙහෙ තියෙන්නේ එහෙම කාලයක් තමයි මේ වනප්ප ගොම්බේ පුසි මොකද ඒ සිග්ගාත යතා පුසිතග්ගේ ගිම්මාන මාසේ පටමස්මින් ගිම්මේ තතුපමන් ධම්ම වරං අදේසයි නිබ්බාන ගාමෙන් පටිතං නිබ්බාන ගාමේ පරමං හිතාය මේ වනාන්තරේ දැන් හැම ගහකම අපිට ලස්සන මල් පුප්පගෙන ඉන්නවා ලස්සන කොළ හැදිලා තියෙනවා උද්දට පායනවා ඉතින් ඒක දකින්නට පේනවා බුදුන් ඉපදිච්ච කාලේ වෙසක් මාසේ වනප්ප ගොම්බේ යතා පුසිතග්ගේ ඒ වගේ තමයි හැබැයි ඒක දකින්න අවදි මනසක් තියෙන්න ඕනේ ඉතින් ඒක තමයි අපි මේ පුළුවන් තරම් කරන්නේ මේ කොරෝනා පැත්තක තියලා අඳුරනිද පැත්තක තියලා අපි මනසෙන් පිබිදලා ඒ සුන්දර ලෝකේ ඒ සුන්දරත්වයේ බුද්ධ විඳින හැබැයි කාමයට නෙවෙයි අපි බුදු ගුණයක් කතා කරන්නේ ඉතින් ඒ නිසා සින්දුව කිව්වට බොහොම පිං ඔය ටික හොඳට ඕක උඹ තනියම කියපන් මේ කලබල වෙන්නේ නැතුව ඒක ලෙවල අපි ඔක තියාගෙන ඉමු මේ හැබැයි නම දාන්නේ හරිද ඔය එක එක නාගේ නම් දාන්න බෑ අපිට කමල්ට එවන්න පුළුවන්ද මේ වොයිස් රෙකෝඩර් එක වොයිස් කට් එක හොඳයි කොහොමද ස්වාමීන් වහන්සේ මම නම කොහොමද දැන් ඩිලීට් කරලා තියෙන්නේ ඉතින් දැන් ඇඩ්‍රස්ුත් නැති නිසා දැන් ඔබ වහන්සේ නිසා අකම්පිතව සතුටින් ජීවත් වෙනවා දැන් හිතට එන දේවල් කතා ඕනේ නෑ වෙන මොකක් හරි අපි නමක් දානවා ළඟදිම කමල් දැන් නෑ වෙලාව හරි මොකද කියන්නේ ඔව් සයන්ස් වොයිස් කට් එකක් අරගෙන අපි දාමු එමය සයන්ස් හරි එහෙමනම් සයන්ස් අපි ඊළඟට යනවා අත උස්සලා තියෙනවා එරන්දි ලක්මාලි කියලා මහත්මිය එතුමියටයි අවස්ථාව දැන් මයික්‍රොෆෝනය මියුට් කරලා අන්මියුට් අවසරයි
හොඳයි. අවසරයි ස්වාමින් වහන්සේ. හොඳයි ඇහෙනවා. මම ඇහෙනව නේද? ඇහෙනවා. ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරන්නේ ඊට කලින් පරයන්කය පැයක් සමා වෙන්න සක්මන් භාවනාව පැයක් කරනවා. ඊට පස්සේ ආනාපාන සති භාවනාවට වාඩි වුණාම මුලින්ම කය දිහා ඉන්න ඉරියව්ව දිහා සතියෙන් බලන් ඉඳලා ඊපස්සේ ඉබේම ආනාපානිය දැනෙන්න පටන් ගන්නවා. ඒක ක්‍රමක්‍රමයෙන් අඩු වෙවි ගිහිල්ලා අවසන් වෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අර හිත ගොඩක් සැහැල්ලු වෙනවා. හැබැයි කය සම්පූර්ණයෙන්ම එකක් වගේ දැනෙන්නේ. වෙන වෙනම දැනෙන්නේ නැහැ කකුල් කොහෙවත්ම. ඊට පස්සේ හිතට සිතුවිලි කෑලි වගේ ඒවා ඊට පස්සේ පින්තූර වගේ ඒවා මැවෙන්න ගන්නවා. ඒවා දිහා කියන්නේ සතියෙන් බලන් ඉන්නකොට තද ගතිය ඊට වඩා වැඩියෙන් දැනෙන්න ගන්න නිසා තද ගතිය කයේ තද ගතිය දිහා බලන් ඉන්නවා. ඊට පස්සේ කයේ තද ගතිය තියෙද්දි අර සිතුවිලි වලට රූප වලට හිත ඇදිලා යන විදිය දිහා බලන් ඉඳිද්දි හිත ගොඩක් බොඳ වෙලා වගේ බොහොම හිමින් ඒවට ඇදිලා යන විදිය බලන් ඉඳද්දි එකපාරට විනාඩියක් තප්පරයක් වගේ අමතක වෙලා යන කාලයක් තියෙනවා. ඊට පස්සේ එකපාරට ගැස්මකින් ආයි ඇහැරිලා අර තද ගතිය කෙරෙහිම ආපහු හිත ගන්නවා. මේ විදියට චක්‍රාකාරව සිද්ධ වෙනවා. අන්තිම ටිකේදී එහෙම අර ගැස්මක් ඇහැරීමක් මොකුත් නැතුව සිතුවිලි දිහා බලන් ඉන්න එක තමයි කරන්නේ. පරයන්ක භාවනාව ඒ විදියයි සක්මන් භාවනාවේදීත් කකුල ඔසවනවා, ගෙන යනවා, තබනවා කියලා මෙනෙහි කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක ගැන සතිය පිටවමින් පැයක් පරයන්කේ පැයක් සක්මනයි කරනවා ස්වාමීන් වහන්සේ. උපදේශ බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ. මේකේ පැතිකඩ 3ක් පෙන්ලා දෙන්න පුළුවන්. ඒක මම හිතන්නේ ගොඩක් ඉදිරියට යන්න උදව් වෙනවා. අපි තර්කණේ හරිනම්. ඒ කියන්නේ ඔතෙන්ට ගියාට පස්සේ හිස්තනයි කියන්නේ මොනක්වත් දන්නේ නැති හිස්තනයි කය තියනවා කියලා කියන ඒකකයක් බරගතියයි එතන හිතවිලි වේදනා සද්ද ආකර්ෂණය කරන පැති තුන්කොන් ප්‍රශ්නක් තියෙන්නේ. ඒ තුන්කොන් වලට ඇමී බෑදිලා යන වගේ මේ හිත ඇදිලා යනවා. ඉතින් ඒක ස්වභාවයක්. එතකොට මේ තුනේ මේ සමකෝණී ත්‍රිකෝණයක ඔබත් මමත් ඇයත් එතන. ඒ යන ඇදිලා යන ප්‍රමාණය හැටියට මනාපමනාප පහළ වෙනවා. ඒ මනාපමනාප කියන එක අපිට පේන්නේ ඒක මමයා කියලා නැත්නම් මගේ වටිනාකම කියලා මගේ ආගයන් ආඩම්බරයන් කියලා තන්නේ කරම කෘත්‍රිම දෙයක්. ඒ තුනම සමානයි. ඒ තුනටම හිත එක එක පැති වලට යනවා. ඇමී බැදිලා යනවා වගේ යනවා. ඉතින් අපිට හිතෙනවා අපරාධය අර කයේ ඉඳලා ඉවරලා හිතවිලි වලට යන්නේ කොහොඳ නැහැ. ඊට පස්සේ ගැස්සිලා ආපහු හිස්තන්ට එනවා නැත්නම් හිස්තන් ඉඳලා ගැස්සිලා අරවට යනවා. ඒ මෙව්ව දිහා කවදාකවත් අපිට මේ පිට දෙයක් වගේ බලන්න ඉන්න බෑ. දෙවෙනි ඩයිමන්ෂන් එක මේකට මනාපමනාප පහල වෙනවා. ඉතින් කොයි වෙලාවක හරි මේ තුනම උඹ ඉපදෙන්නත් ඉස්සලා තිබුණු තත්ත්වයක්. උඹ මැරුණට පස්සෙත් ඕක ඔහොමයි. රියන් දැක්කත් ඕක ඔහොමයි. ඒක දිහා බලනින්. තුනට වැඩිය පැතිකඩ තියෙන්න පුළුවන්. නමුත් අපේ සාකච්ඡාවලදී ගොඩාක් වෙලාවට ඔය තුන්කොන් ප්‍රශ්න තමයි මතුවලා තියෙන්නේ. සිව්කොන් වෙන්නත් පුළුවන්. ඒක එකක්. මේ කොන් තුනක් තියෙනවා. මේ තුනේ ඒක එක ඩයිමන්ෂන් එක දෙක මේ වෙනුවෙන් එක එක කෝණවලට මනාපමනාප තියෙනවා. ඒක දෙන්නේගේ සමාන නැහැ. විවේකයට කැමති කෙනා සද්ද වේදනා වලට කැමති නැහැ. කයට කැමති නැහැ. කයට කැමති කෙනා අප්පා ගෙදර ගියා වගේ ලොකු සාන්තියක් දැනනවා. හිස්තැනට ගියාම පේනවා අප්පා මොකක්ද දන්නේ නැහැ. ඇඩ්‍රස් නැතුව ගියා නැති උනෝ කියලා. එහෙම නැත්නම් හිතවිලි වේදනා වලට කලබලේ ඉන්න වෙලාවේ යන්තම් ගඟේ ගහගෙන මිනිහට පිටුරු ගහක් හම්බුනා වගේ සමහරට සතුටක් ඇති වෙනවා. මට එපා වෙනවා. ආන්න මේක තමයි අපේ යටි මමයා හැංගිලා ඉන්න තැන. ඉතින් ඒ දෙක එහෙම තියේදී ඕකම හිතා ගන්න බෑ. ඕකම සක්මනීදි සිද්ධ වෙනවා. මේ අත් දෙක වහගෙන පූර්ණ විදියට කාමයේ ගෙවම් කරලා කාම සංඥාට ඇවිල්ලා කාම සංඥාව වෙනකම් ගෙවම් කරලා රූපය අරගෙන රූපය රූප සංඥා වෙනකොට තමයි ඔය සෙල්ලම එන්නේ මට තේරෙන ක්‍රමයේ හැටියට. ඒක අපි විවෘතව තියමුකෝ. ඉතින් මේ ඒ වගේ වේයක් වෙන්න ඉඩ නෑ වගේ පේන සක්මනේදිත් ඔය දේම සිද්ධ වෙනවා. ඉතින් ඒ දේ අල්ලන්න අමාරුයි පරියන්කේදී අල්ලගෙන ලෑස්තිලා ගියොත්. ඊට පස්සේ අපි දෙන්නේ තුන්දෙනෙක් වීදියේදී කතා කර කර ඉඳද්දී. එහෙම නැත්නම් අපි භෝජන සංග්‍රහයකට ගිහිල්ලා. එහෙම නැත්නම් අපි ඉන්ටර්විව් එකකට ගිහිල්ලා. නැත්නම් කඩේකට ගිහිල්ලා බඩු ගන්න යන වෙලාවේදී ওই පැතිකඩ තුන ඔය විදිහටම තියෙනවා. කිසිසේත්ම වෙනසක් නැහැ. ඒකට මේ සතියවන්තන්ට සීලවන්ත වෙන්න මොකක්වත් ඕනේ කරන්නේ නැහැ. හැබැයි ඒක වෙන වේගයේ සැර වැඩිකම වේගය වැඩිකමකුත් ඇත්තේ නැහැ ඇත්තටම කියනවනේ.
බලා ගන්න බැරි නිසා අපි කියනවා සුපර් මාකට් එකේ භාවනා කරන්න බෑ. ආප්ප උපචනකොට භාවනා කරන්න බෑ. පොල් ගන්නකොට භාවනා කරන්න බෑ කියලා. භාවනා කරන්න බැරි කරනවා. ඇත්ත හැබැයි සතිපත් වෙන්න පුළුවන්. ඔච්චරම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් සරුවචන්නාංශ මේක අපිට සක්මනේ අල්ලන් ඉස්සලා පරියන්කේ අල්ලලා පරියන්කේදී වෙච්ච දේම හෙලෝග්‍රැෆික් රූපයක් තියෙන සක්මනේ. සක්මනේමයි නිකන් කඩේට යනකොට ඇවිදිනකොට. ඊට පස්සේ කනකොට එනකොට යනකොට බොනකොට කියලා මේක හදලා තියෙන නිසා තේරවාදී සතිපට්ඨාන ඉස්සල්ලාම පරියන්ක භාවනා පෙළලා තියෙන්නේ. නමුත් මජ්ක්‍ධිම ආගම පොත ගත්තොත් සංස්කෘත පද නෙමේ අනාලි හාමුදුරුවෝ කියන ඉස්සල්ලාම ගොරෝසු ඉරියව්වල් පෙන්නලා සක්මන ක්‍රියාකාරකම් පෙන්නලා අන්තිමටම තමයිලු ආනපාන පෙන්නන්නේ. ඉතින් තේරවාදී අපේ තියෙන ක්‍රමයේ හැටියට සත්‍වවිසුද්ධි ක්‍රමයේ හැටියට අපේ විසුද්ධි මාර්ගය යන විදිහට සක්මන පරියන්ක පෙන්නලා සක්මන පෙන්නන්නේ. ඉතින් මේකේ අපේ ඌරුව වෙන්න ඇති අපේ කාලගුණික தත්ත්වෙ වෙන්න ඇති ඔය විනිරක්ෂිත කිට්ටු නිසා වෙන එකක් වෙන්න ඇති. කෙසේ නමුත් මේක මොකද්ද මේකේ තේමාවක් තියෙනවා. අන්නේ තේමාවේ අපි හඳුන්ලා දෙන්නේ පරියන්කේට ඊට පස්සේ යාවේ ඇදලා දානවා අකමැති උනා සක්මනට. සක්මනේදී ඇදලා දානවා කනකොට එනකොට යනකොට බොනකොට කරලා බලපන් කියලා. ඉතින් ඔක්කොමලා කියනවා අනේ බෑනේ යනකොට එනකොට පරියන්ක කරන්න භාවනා කරන්න බෑ කියලා. භාවනා කරන්න බෑ සතිමත් වෙන්න පුළුවන්. මේ සක්මනේදී දැකපු මේ මොඩල් එක දමදම බලන්න පුළුවන්. එහෙම දාවලා බලනකොට පේනවා අපි ඇත්තටම ජීවත් වෙනවා කියලා. නැත්තම් කඹරනවා. කාගේ දෝ න්‍යාය පත්‍රයකට ඇදපන් වෛරෝ බරභාගය කියලා ඇඩ්‍රස් එකක් තියාන කිංචන දාගෙන බර පුරවගෙන කරුමේ කලුගොනු පෙරටුව බැඳගෙන මේ ජීවන මාග අපි යනවා. මොකද ඒක වලේ ඉස්ලාම් කියන්නේ? මේ ගමන ඊට පස්සේ තියෙන කර්මයේ කලුගුණ කරදර පොදි බැඳ ගැල පිට පටවා කරුමයේ කලුගොනු පෙරටුව බැඳගෙන මේ ජීවන මග අපි යනවා ඇදපන් වෛරෝ බරභාගේ කිය හරි සන්තෝෂෙන් කුංචර ටිකක් අරගෙන කරදර පොදි බැඳලා දාගෙන කරුමයේ කලුගොනු ඇදගෙන යනවා. නමුත් ඔය තුන් කොන දැක්කනම් පරියන්කෙත් ඔච්චරයි ධක්මනෙත් එච්චරයි සුපර් මාකට් එකෙත් එච්චරයි කනකොට යනකොට එනකොට ඔය තුනේදී මනාපමනාපේ නිසා අපි දකින්නේ 150ට අඩු ප්‍රදේශයක්. අන්න අමනාප කොටසට ඩගින්න නොදකින් කියලා කොටසක් තියෙනවා අපි. ආහන්නයකට මනාපෙච්ච දවසේ මමයි රජ්ජුරෝ අතර හරි ලෙඩයි බෙදයි හතිය හරි ගුරුරයයි ගෝලයා රජ්ජුර අතර හරි නිවන් දැකපු කෙනයි නැති කෙනා අතර කිසි වෙනසක් නැහැ. ලෝකේ අපි භාවනා කරත් නැත්තත් ලෝකෙමයි. අන්න ඒක බලා ගන්නයි ඔය පාර පෑදිලා තියෙන්නේ. ඒක නිසා මේක නැවතත් තහවුරු කරන්න ඔය තුන් කොණ්ඩ තියෙන කිය. හිස්ම හිස්තනක් මොනවාක්වත් දන්නේ නැහැ. ඊට පස්සේ ශරීරය කියලා නිකන් තද ගතියක් පේනවා. ඊට අමතරව මේ වේදනා මේ සද්ද කියලා ඉුවත් නිකන් එච්චර මීනින්ග්ස් ඇති ඒවා නෙවෙයි. ඔය කැලි තියෙනවා කියනවා ඉනර් තෝට්ස් කියලා. ඊට පස්සේ වේදනක් තියෙනවා නිකන් මේ ජීවිතේ පැහැර ගන්න වේදනාවක් නෙවෙයි. සද්දක් තියෙනවා කිසි තේරුමක් නැහැ. කුරුළු කිචිපිචි ගන්නවා වගේ. ආන්න ඔකද තියෙන්නේ කියලා බලලා නැවත ඒක සහතික කරන්න. එතකොට අපි ජීවත් වෙනවා. නැත්තම් කාගේ දෝ න්‍යාය පත්‍රයකට කඹරනවා කියලා මම අතර වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කමල් විනාඩි 10ක් වැඩිපුර ආරම්භ තියෙනවා. තව මොකද කියන්නේ? එහෙම සංසි මේ පැත්තෙන් දැනට අත ඔක්කොම උස්සපුවයි පාත්තලා තියෙන නිසා දැනට මේ පැත්ත එහෙම නැති වුණත් උඹලක නැද්ද බටන් එකක් අත්පාත් කරන එක? හදා ගන්න වෙනවා යන විදිහට ඉස්සරහට. ඉස්සෙල්ලා තිබුණානේ මියුට් කරන්න පුළුවන් ඕන කෙනෙක් මියුට් කරන්න පුළුවන් මේ ඉඳලා. ඒ වගේ අතට ගහන එකක් හදන්න ඕනේ. ඔය විශ්මිට ගියාම විශ්මි හදලා දෙ එකක් මේ ඇප් එකක් කාට හරි අත උස්සපු කෙනාට ගහනවා. එතකොට අපිට ඕන වෙලාවට නතර කරන්න පුළුවන්. එහෙමයි තමයි. එන අපි මෙතනින් නතර කරනවා සන්තෝෂයි ලැබිච්ච සහයෝගයට මේ අපි ඒ ලයින් ගෲප් එකට මික්සෙල් ආරක ආදී දේවල් වෙනුවෙන් අපේ මයික් එක මියුට් කරන්න යන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාදු 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 සාදු